තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි. සත්‍ය ප්‍රකරණය අද දේශනාව අපි දැනට ආරම්භ කරමු. සත්‍ය ප්‍රකරණය අපේ තිරිමාන වෛද්‍යතුමිය කියන්න කරුණා කළා අවශ්‍ය අඩුපාඩුව ගැන කියන්න. ඇහෙනවද? ඔව් හරි නෝනා කියන්න කරුණාවෙන්. මේ තියෙන්නේ සර් මේ පටිසම්භිදා විභංගයේ පඤ්ඤ පුච්චක පහදලා දුන්නා නම් සර් හොඳයි කියලා මම හිතනවා. හරි. කරුණාවෙන්. හරි. නෝනා පටිසම්භිදා විභංගය ඒක විස්තර කරා. ඒක ඇත්ත වශයෙන්ම සැකකටයුතු ස්ථානයක් විදිහට අපි highlight කරගෙන තියෙනවා. ඒ මොකද පටිසම්භිදා විභංගය කීප ස්ථානයකම අවිල්ලා තියෙනවා. එකක් අනිත් එක මේකට තියෙන කරුණු විශේෂයෙන්ම කල්පනාවට ගන්න ඕන. පටිසම්භිදා විස්තර කරනකොට 770 නෝනාගේ පොතේ තියෙනවා නම් 770 සත්‍ය වාරය, 771 හේතු වාරය, 772 ධර්ම වාරය, 773 774 ප්‍රත්‍යාකාර වාරය, 775 පර්යාප්ති වාරය. මේ වාර වලට අදාළ මම සටහනක් හදලා දුන්නා. වාර වලට අදාළ සටහනක් හදලා දුන්නා. මේ වාර 4 මේ වාර 5 කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක විශේෂයෙන්ම හදලා දුන්නා. ඒ සටහන මම හිතන්නේ නෝනාගේ ළඟ ඇති. ඒක දිහා බලන්න. හැබැයි ඒක අනුව ප්‍රශ්නයක් එන්න බැරි කමකුත් නැහැ. මේකෙන් මේ කාල මෙතන ප්‍රත්‍යවාරය, හේතු වාරය, ධර්ම වාරය, පර්යාප්තිකාර වාරය, පර්යාප්ති වාරය, ප්‍රත්‍යාකාර වාරය කියන පහ තුනක් විතර. පහ මෙන්න එකක් නැහැ. පහ මාවොත් ලොකුයි, විශාලයි. තුනක් විතර එන්න බැරි කමක් නැහැ. ඒක නිසා ඒකේ ධර්ම බෙදීම දැන් සත්‍ය වාරයේ ධර්ම බෙදීමේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන. මෙතන තවත් කාරණයක් නෝනට මම විස්තර කරනවා. අර්ථයි ධර්මයි විතරයි මෙතන තියෙන්නේ. නිරුක්තියයි පටිභානයයි පහටම එක හා සමානයි. ඒක නිසා විශේෂයක් නැහැ. දැන් සත්‍ය කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන කරුණු 4 අර්ථවලටයි ධර්මවලටයි කොහොමද දාන්නේ කියලා අර සටහනේ ඇති. අර්ථවලට දාන්නේ දුක්ඛ සත්‍ය විපාකයක්. එහෙනම් දුක්ඛ සත්‍ය අර්ථවලට දානවා. ධම්මවලට දානවා හේතුව. 1යි 3යි අර්ථ, 2යි 4යි ධම්ම. ඔන්න බෙදෙන හැටි. ඕක ගැන සටහනේ ඇති. එතකොට හේතුත් අර විදියටම ඒක කරුණා කළ සටහන විශේෂයෙන් බලන්න. ඒක මේකේ මේ ක්‍රම පහෙන් 3ක් විතර ප්‍රශ්නයකට එන්න බැරි කමක් නැහැ. අර්ථ ධම්ම විශේෂයි. අර්ථ ධම්ම බෙදා ගන්න හැටි විශේෂයි. ඒක නිසා කරුණා කළා අර්ථ කියන එකට අට කතාකාරයටම කරුණා කළා බලන්න. හේතු ඵලය දැන් තේරෙනවා නෝනට පැහැදිලි. හේතු වශයෙන් උත්සාහ වේතු යා යුතු පැමිණේතු හේයින් අර්ථ වේ. ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයෙන් උපන් කිසිවක්. ප්‍රත්‍යයෙන් උපන් කිසිවක් කියනකොට ඵලය. නිර්වාණය කියන දාත්‍ය විපාකය ක්‍රියාව විපාක ක්‍රියා. එහෙනම් පැහැදිලි කරගන්න ඕන අර්ථ වලට යන්නේ විපාක ක්‍රියා. යන මේ පංච ධර්ම ආර්ථයේ ප්‍රභේදගත ඥානය මේ සටහන නෝනලාට දුන්නා. ධර්ම සංක්ෂිප්තයෙන් ප්‍රත්‍ය
සංක්ෂිප්තයෙන් ප්‍රත්‍ය කෙනෙකුට හේතුව. සංක්ෂිප්තයෙන් ප්‍රත්‍යයයි. එහෙයින් ඒ දේ විධානය කෙරේ පවත්වයි පමුණුවයි. එසේ හේයින් ධර්මයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් ඵල ඔන්න කල්පනාවට ගන්න ඵල නිපදවන කිසි හේතුවක් අහන්න. ඵල නිපදවන කිසි හේතුවක් කොහොම මෙතන ගන්න හේතුව. ආර්ය මාර්ගය එහෙනම් චතුරාර්ය සත්‍ය අර ආර්ය මාර්ගය හතරවෙනි සත්‍ය හා සත්‍ය කුසල අකුසල යන මේ පංච ධර්ම කුසල් අකුසල් වලින් නේද විපාක උපදවන්නේ ඒ ධර්ම ප්‍රත්‍යවේක්ෂා කරන්නාහට ඒ ධර්මයේ ප්‍රභේදගත ඥානය ලැබේ. එහෙමනම් ඔන්න මේකේ කෙටි විස්තරය කරන ආකාරය මේ සටහන් දුන්නා. මේ සටහන් නැවත නැවත බලන්න ඕන, හොඳට කල්පනා කරන්න ඕන, උත්තර ලියන්න උත්සාහ කරන්නත් ඕන. ඒක ඊට පස්සේ මේ පඤ්ඤපුච්චකය විස්තර කරපු ආකාරයට විස්තර කරන්න තියෙනව නෝන කරුණා කරලා බලන්න ඕන. ඒකත් ඉගෙන ගන්න ඕන. ඒ මොකද ප්‍රශ්නයක් ආවොත් මට සැක මේකෙන් එන්නේ නැහැ. එනවනම් එන්නේ ආයතන ධාතු ඉන්ද්‍රිය. පඤ්ඤපුච්චක ප්‍රශ්නයක් එනවනම් ඉන්නේ ආයතන ධාතු ඉන්ද්‍රිය. ඒ මොකද ඒවා වොලියුම්ස් වැඩි, බෙදීම් වැඩි. ඔකට්ටිය විශාරද ගෲප් එකේ 2 3 4 5 ළමයි නෙමෙයි. එහෙමනම් නෝනට කරුණාවෙන් පොත හරව ගන්න නෝන පොත හරවගෙන කල්පනාවෙන් විස්තර කරගන්න උත්සාහ කරගන්න ඕන. එතන තියෙන ඕන 798 චතස්සෝ පටිසම්භිදා අත්ත පටිසම්භිදා ධම්ම නිරුක්ති පටිසම්භිදා පටිභාන චතුත්තම් පටිසම්භිදා කති කුසල කති අති අභ්‍යාකත කති සරණ කති අරණ. ඒ කියන්නේ අර පෙළ ත්‍රිකමාතිකා දුකමාතිකා මුලයි අගයි පෙළ. ඊට පස්සේ 800 වෙනි එක තමයි සියා කුසල සියා අභ්‍යාකත. ඉතින් සියා කුසල සියා අභ්‍යාකත කියනකොට දැන් ඒ කිය විපාක සහ ක්‍රියා ටික විතරයි අතෙන්ට දාන්නේ. සියා කුසල සිත්වල දෙන්නා වූ ප්‍රඥාව. දැන් සියා කුසල් සිතේ ප්‍රඥාව. එතකොට තේහෙතොත් සියා අභ්‍යාකත කුසල විපාකවල ක්‍රියාවල ප්‍රඥාව. එච්චරයි. සියා සුඛාය වේදනා ඥාන සංප්‍රයුක්ත ඥාන. දැන් සිත් 63ක් තිබුණා. සිත් 63ම ගන්න එපා. සිත් 63 ඇතුලේ තියෙන ඥාන සංප්‍රයුක්ත සිත් ටික ගන්න මෙතෙන්ට. එතකොට සියා අදුක්කම සුඛාය වේදනා ඥාන සංප්‍රයුක්ත විපාක සහ ක්‍රියා. ඒ විදිහට තෝරගන්න උත්සාහ කරන්න ඕන. මේකේ පඤ්ඤපුච්චකය නෙවෙයි. නෝනට මගේ ඇඩ්‍රස් එක 79 නෝනා 6 වෙනි පටුමග කොටුබැම්ම පාර කෝට්ටේ. නෝනා මම කැමති පඤ්ඤපුච්චකය මම කිව්වා ආයතන ධාතු ඉන්ද්‍රිය මාතිකා පහ මුල මාතිකා පහ ওই තුනේ මුල මාතිකා පහ ලියලා එවන්න කියලා. එහෙම කරන්න නෝනාට. එතකොට ඔය නෝනාගේ අඩුපාඩුව ඒක නම් කරලා තියෙන්නේ ඒ ස්කන්ධ ආයතන ධාතු ඒවට කරලා තියෙන්නේ. මේ පටිසම්භිදායකේ තමයි මට ටිකක් මේක ක්ලියර් මදි උනේ. ඒකයි කිව්වේ. අරකට මම කලාස කරලා තියෙන්නේ මේ. එහෙමනම් කරුණා කළා මට එවන්න නෝනා. මම ඒක අඩුපාඩු හදලා කපල කොටලා හරි නැත්නම් මං අමුතුවෙන් ලියලා එවන්නම්. හොඳයි සර්. අවසර දෙනවා නම් සර් අවසර දෙනවා නම් ඔය පටිසම්භිදා මග්ගේ පඤ්ඤපුච්චකේ එන ආකාරය මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. සර් අවසර දෙනවා නම් ඒරුවන් සර්ණයි මම ඒක ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්.
ස්ක්‍රීන් එක පේනවද? මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනස පටිසම්භිදා මග්ගපාලයේ අපිට සර් මෙහෙමයි කියලා දුන්නේ බලන්න අභිධර්ම වාජනීයේ අවසානම තියෙන ඡේදය දිහා බලන්න. මෙන්න මේක තමයි ඊටාම වැදගත් ඡේදය. බලන්න පටිසම්භිදාව ලැබෙනකොට අපි කිව්වා සේක භූමියත් ලැබෙනවා අසේක භූමියත් ලැබෙනවා. පටිසම්භිදා ඥාන ලැබෙන්නේ සේකයන්ට සහ අසේකයන්ට. අපි මේ කාරණේ හරියටම පැහැදිලි වෙන්න ඕන. එතකොට සේකයන්ට ලැබෙනකොට සේකයන්ට ලැබෙන්නේ පටිසම්භිදා මෙන්න මේ ආකාරයට. මෙතන කියනවා අර්ථ ධම්ම නිරුක්ති පටිසම්භිදා මේ හතර ගැන කියලා පටිසම්භිදාවෝ තිදෙනෙක් කාමාවචර කුසල විසින්ද මේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසලයේ පටිසම්භිදා තුනක් වැඩ කරනවා. සීක භූමියේදී මේ පටිසම්භිදා තුනම වැඩ කරන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිතේ. සතර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාචිත්තෝත්පාදයෝද සතර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාචිත්තෝත්පාදයෝද ඊ ලැබෙන්නේ අසේක භූමියේ රහතන් වහන්සේට සහ බුදුන් වහන්සේට ක්‍රියාසිත විසින් සතර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාචිත්තෝත්පාදේ මේ පටිසම්භිදාව තුනක් ලැබෙනවා. කියන්නේ අර්ථ කියන එකට ඊට පස්සේ කියනවා අර්ථ පටිසංවිදාව මේ කියපු චිත්තෝත්පාද අටෙත් ලැබෙනවා සතර මාර්ගෙත් ලැබෙනවා සතර ඵලෙත් ලැබෙනවා. සතර මාර්ගයේ සහ සතර ඵලයේ ලැබෙන්නේ අර ඉස්සෙල්ලා කියපු පටිසම්භිදා තුන. මෙන්න මේක හරියට ස්ථිරව දැනගත්තන් පස්සේ පංචපුච්චකේ කරන්න පුළුවන් හරිම ලේසියෙන්. මෙතන කියන්නේ අසේක භූමියේදී ක්‍රියාචිත්තෝත්පාදේ ලැබෙනවා ඊට අමතරව සතර මාර්ගයේ සහ සතර ඵලයේදී ලැබෙනවා. සතර මාර්ගයේදී ලැබෙන්නේ මාර්ග සිත උපදින අවස්ථාවේ පමණයි. ඵලයේදී ලැබෙන්නේ ඵල සමාපත්තියේ ඉන්නකොට පමණයි. ඔන්න ඔය දෙක අපිට හොඳට පැහැදිලි වෙන්න පුළුවන්. එතකොට මේ දෙක මාර්ගයේ සහ ඵලයේ නොවන රහතුන් වහන්සේට පටිසම්භිදා උපදි වෙන්නේ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිට්ඨෝත්පාදේ. එතකොට අසේකයන්ට ලැබෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල චිත්තෝත්පාදය. දැන් අපිට හොඳට පැහැදිලි පටිසම්භිදා ලැබෙන්නේ කුසල් සිතේ ලැබෙනවා ක්‍රියාසිතේ ලැබෙනවා මාර්ග සිතේ ලැබෙනවා ඵල චිත්තේ ලැබෙනවා. ඔන්න ඔය කාරණේ හොඳට හිතට ගත්තන් පස්සේ ඉදිරියට යන්න පුළුවන්. මේ කාරණයෙන් තමයි පංචපුච්චකයේ විස්තර කරන්නේ. පටිසම්භිදා හතරක් කියනවා අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියනවා. කති කුසල කති අකුසල මේ විදිහට ඒ කුසල ත්‍රිකේ ඉඳන් අරණ දුක දක්වාම විස්තර කරන හැටි. සියා කුසල මේ සියා කුසල කියනකොට පටිසම්භිදා අර ඥාන සංප්‍රයුක්ත කුසල් සිතේ උපදින අවස්ථාවයි මාර්ග සිතේ උපදින අවස්ථාවයි තමයි මේ කියන්නේ. සියා කුසල. සියා අව්‍යකතා කියන්නේ ඒ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතරේ උපදින අවස්ථාවයි ඵල සිතේ උපදින අවස්ථාවයි. ඒක කැටි කළා මෙතනින් ගත්තාම මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. සියා සුඛාය වේදනාය සංප්‍රයුක්තා කියන්නේ සිකා සුඛාය වේදනාය සංප්‍රයුක්තා. අපි දන්නවා මේ කාමාවචර කුසල් සිත සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත දෙකක් තියෙනවා. ක්‍රියාසිතත් සෝමනස්ස සහගත තියෙනවා උපේක්ෂා සහගත තියෙනවා. ඒකින්ද සෝමනස්ස සහගත එනකොට සිකා සුඛාය වේදනාය සංප්‍රයුක්තා. උපේක්ෂා සහගත වෙනකොට අදුක්කම සුඛාය වේදනාය සංප්‍රයුක්තා. එතකොට මාර්ගසිතේ යෙදෙනකොට මාර්ගසිත පළවෙනි ධානය දෙවෙනි ධානය සුඛ වේදනා සංප්‍රයුක්තයි. හතරවෙනි ධානයේදී අදුක්කම සුඛ වේදනාවත් එක්ක සංප්‍රයුක්තයි. එතකොට මාර්ගසිතෙත් ඵලසිතෙත් එතන ගැටලුවක් නැතුව විසඳා ගන්න පුළුවන්. එතකොට ඒ කාරණේත් අපිට පැහැදිලි වෙනවා.
දැන් බලන්න තුන්වෙනි එක. තිස්සෝ පටිසම්භිදා විපාක ධම්ම. මේ කියන්නේ තිස්සෝ පටිසම්භිදා කියන්නේ පටිසම්භිදා තුනක්. මෙතන විපාක ධම්මා කියන්නේ කුසල ස්වභාවයෙන් හෝ කුසල ස්වභාවයෙන් යුක්ත ධර්ම වලට. එතකොට මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතේ පටිසම්භිදා තුනක් වැඩ කරනවා. ඒ බව තමයි මෙතනින් පේන්නේ. ඊළඟට තිස්සෝ පටිසම්භිදා සියා නේව විපාක න විපාක ධම්මා. ඒ ක්‍රියාසිත හතරේ යෙදෙන අවස්ථාව. අත්ත පටිසම්භිදා සියා විපාක, ඒ කියන්නේ ඵල සිතේ යෙදෙන අවස්ථාව. සියා විපාක ධම්මා. විපාක ධම්මා කියන්නේ අර කුසල් සිතේ සහ මාර්ග සිතේ යෙදෙන අවස්ථාව. සියා නේව විපාක න විපාක ධම්මා කියන්නේ ක්‍රියාසිත වල යෙදෙන අවස්ථාව. අපිට මේක අර හතරින් අපිට පැහැදිලි වෙනවා. කාට හරි මෙතන ගැටලුවක් තියෙනවා නම් කරුණාවෙන් කියන්න. මෙන්න මේ විපාක ටිකේදී තමයි මේක හරියටම දැනගන්න ඕන. ඊළඟ එකට ගියොත් වෙන්නේ තිස්සෝ පටිසම්භිදා අනුපාදින්නානුපාදානිය ධම්මා. මොකද අනුපාදින්නානුපාදානිය කියන්නේ මේ ශාස්ත්‍රවයි. පටිසම්භිදා තුනක් ශාස්ත්‍රවයි. ලෞකිකයි. ඒ තුන අනුපාදින්නානුපාදානිය. ඒ කියන්නේ මේක කර්මයෙන් ඉපදුනා නෙවෙයි, මේ කුසල නාන සම්ප්‍රයුක්ත සිතේ යෙදෙන අවස්ථාව. තිස්සෝ පටිසම්භිදා අත්ථ පටිසම්භිදා සියා අනුපාදින්නානුපාදානිය සියා අනුපාදින්නා අනුපාදානිය. ඒ කියන්නේ අත්ථ පටිසංවිදාව වරක් අර විදියට ලෞකික ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතෙත් තිදෙනවා, ක්‍රියා සිතෙත් තිදෙනවා. ඊට අමතරව මාර්ග සිතේ සහ ඵල සිතේ යෙදෙනවා. සියා අනුපාදින්නා අනුපාදානිය ධම්ම. මේක ලෝකෝත්තර භාවයේ අර්ථ පරිසංවිදාව පමණයි. මෙන්න මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන් මේ කාරණය. ඉදිරියට දිගටම යන්න පුළුවන් මේ විදියට. තිස්සෝ පටිසම්භිදා අසංකිලිට සංක්ලේශිකා. මේ කියන්නේ ශාස්ත්‍රවයි. පටිසම්භිදා තුනක්. මේ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතේ සහ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා සිතේ යෙදෙන ඒවා ලෞකිකයි. ඒකෙන්ද තමයි අසංකිලිට. තිස්සෝ පටිසම්භිදා අසංකිලිට අසංක්ලේශිකා. අසංකිලිට අසංක්ලේශිකා නෙවෙයි මෙතෙන් එන්න ඕන. අසංකිලිට සංක්ලේශිකා. මෙතන වැරද්දක් තියෙනවා. මෙකානිකේ බැලුවොත් පෙනෙයි. අපි බලමු. පටිසම්භිදා තිදෙනෙක් අසංකිලිට අසංක්ලේශිකයි. මෙතන වැරද්දක් තියෙනවා. මේක අසංකිලිට සංක්ලේශිකයි. මෙතන අසංක්ලිට වෙන්න බෑ. පටිසම්භිදා තුනොත් ඒක ශාස්ත්‍රවයි. අත්ථ පටිසම්භිදාව අසංකලිට සංක්ලේශිකද වන්නේ, අසංකලිට අසංක්ලේශිකද වන්නේ. කාමාවචර භූමියේ තියෙනවා, ලෝකෝත්තර භූමියේ තියෙනවා. මෙන්න මේ කාරණය දකින්න පුළුවන් අර කාරණා තුලින්. ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාවෙන් අහන්න. මෙන්න පටිසංවිදාව හතරකි. අර්ථ පටිසංවිදාව, ධම්ම නිරුක්ති පටිසංවිදාව. තිදෙනෙක් කාමාවචර කුසල විසින්ද ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයේද ක්‍රියා විසින් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා චිත්තෝත්පාදයේද. අර්ථ පටිසංවිදාව මාර්ග සිතේ සහ ඵල සිතේ. මාර්ග සිතේ සහ ඵල සිතේ එන්නේ මාර්ග අවස්ථාවේදී නිවන අරමුණු කිරීම වශයෙන් උත්, ඵල සිතේදී ඵල සමාපත්තියේදී නිවන අරමුණු කිරීම වශයෙන් උත්. මේකේ තව ගැටළු අවස්ථාවක් තියෙනවා නම් කරුණාවෙන් අහන්න. ඒක අපිට විස්තර කරන්න පුළුවන්. අන්න අර තේරුණා බොහොම පිං. ඇත්තටම සර් දැන් අපි මේක කරද්දී ඇත්තටම සර් දැන් අපි මේ කාමාවචර ඥාන සම්පයුක්ත මේ කුසල් සිත් හතරයි, මේ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත හතරයි, මාර්ගසිත හතරක්ම ගන්න ඕන නේද සර්? මාර්ගසිත හතරයි ඵලසිත හතරයි ඒක විතරයි ගන්න ඕන නේද සර්?
එච්චරයි ගන්න ඕන. එතකොට මාර්ගසිත කියන එක සැරයයි එක ෂණයයි උපදින්නේ. මාර්ගසිත ඇයි එහෙම වෙන්නේ? නිවනම අරමුණු කරන. නිවන කියන්නේ ඵලයක්. නිවන අරමුණු කිරීම නිසා තමයි මාර්ගසිතේ උපදින්නේ. එතකොට ඇයි ඵලසිතේ උපදින්නේ? ඵල සමාපත්තියේ ඉන්නකොට ඵලසිත නිකන් උපදින්නේ නෑනේ. ඵල සෝවාන් ඵලයට ගියපු පුච්චලයා ඵල සමාපත්තියට ඉන්නකොට තමයි ඵල චිත්තයේ දිගටම උපදිපේ යන්නේ. එයා අරමුණු කරන්නේ කවුද? නිර්වාණයමයි. අන්න නිර්වාණය කියන්නේ විපාක ධර්මයක්. අර මුල කියපු ක්‍රමයේම තමයි යන්නේ. ඒ නිර්වාණය කියන ඒ ඵල ධර්මය අරමුණු කිරීම වශයෙන් තමයි ඒ මාර්ගසිත සහ ඵලසිත උපදින්නේ. එතකොට සාමාන්‍ය වෙලාවේදී ශේකයන් සහ අශේකයන් කරන්නේ මෙන්න මේ කුසල විසින් සහ ක්‍රියා විසින්මයි. කුසල විසින් ශේකයන්, ක්‍රියා විසින් රහතුන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ. කවුරුත් ඇහුවොත් එහෙම මේ පටිසම්භිදා හතරම ලෝකෝත්තරද කියලා. නෑ, පටිසම්භිදා තුනක් ලෞකිකමයි. එක පටිසම්භිදාවක් ලෝකෝත්තරත් වෙනවා. අන්න ඒ විදිහට මේ ඥාන සම්භාරය අපි දකින්න ඕන මේ තුලින්. හරි. එතකොට එරුවන් සර්ණයි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නෝන කරුණා කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒ පෙළ පොතේ තියෙන ඡේද 4ක් 5කට උත්තර ලියලා තැපෑලට දාන්න. සුමානිකෙන් උත්තර ලැබේවි නෝනට. එතකොට මම උත්තර හදලා නෝනගේ අතට ලැබෙන්න සලස්වන්න. හොඳයි සර්, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි සර්. මම අයින් වෙලා. ඔව්. එතකොට ඒක ඒ ප්‍රශ්නේ පටිසම්භිදාව අනිවාර්යයෙන්ම සෛක්ෂ හෝ අසෛක්ෂ කියන එක මම මුලින්ම දුන්නු සටහනේ කිව්වා. ඒක ලැබෙන ආකාර පහක් තියෙනවා. ඒක ගැන කිව්වා. සේක භූමිය අසේක භූමිය ගැන කිව්වා. ඊට පස්සේ අර්ථ ප්‍රභේද 5 කිව්වා. ධර්ම ප්‍රභේද 5 කිව්වා. එතකොට මේ සම්බන්ධයෙන් ඔය කට්ටියට තියෙන්නේ කරුණාවෙන් හැකිතරම් දුරට දැන් මේ දේශනා අහලා උත්තර ලියලා විභාගේ පාස් වෙන නම් හිතන්න එපා. දේශනා අහලා උත්තර ලියලා විභාගේ පාස් වෙන නම් මං හිතන්න එපා. ඒක 120ක් විතර තමයි සාර්ථකත්වය. සියයට සාර්ථකත්වයක් ගන්න නම් අනිවාර්ය උත්තර ලියන්න ඕන. හරි. ඊළඟට අද විශේෂ වශයෙන් කරන්න තියෙන්නේ අපි මේ ඉස්සෙල්ලා ධාතු කතාව කරා. ධාතු කතාවේ පුද්ගල ප්‍රඥාප්තියයි ධාතු කතාවයි. මම ධාතු කතාවේ අර මාතිකා වලට මට මතක හැටියට සටහනක් මම එව්වා. ඊට අමතරව සර් දරුවන් සරණයි. අර අපි ධම්මසංගණියේ අපි අර කතා කරගත්තු ටික මේ අපි ඒ ටික දැන් කරනවාද නැත්නම් පස්සේ කරනවද සර්? ධම්මසංගණියේ මොකද්ද මේ අපි කිව්වේ සුත්තත මාතිකාව නෑ සර්. මේ අපි අර පද පිළිබඳව විස්තර කොහොමද කරන්න කියන එක පිළිබඳව කතා කරේ සර්. මට තේරුණා මහත්තයා. ඒක අර මේ අපි පද කොහොමද විග්‍රහ කරන්නේ කියන එක පිළිබඳව අපි මේ සාකච්ඡා කරමු කියලා අපි මුලින්. දරුවන් සරණයි. ඒකේ සටහනක් අවශ්‍ය නම් සර් සපයන්නම් කියලා නේද කිව්වේ? ඔව් මෙතනදී මම කිව්වේ අර මේ අපිට එතනදී මේ එක පදයක් දෙකක් විග්‍රහ කරලා දුන්නොත් පෙළ පොතක් තියෙන නිසා අපිට යම්කිසි හැකියාවක් ලැබෙයි කියලා මේ ඒක කියන්නේ මාතිකාවලද නැත්තම්? ඔව් සර් මාතිකාවල. ඔව් මාතිකාවල පද විග්‍රහ කරනවා කියන එකට
සාමාන්‍ය ඔබතුමාම යෝජනා කරන්න අහවල් මාතිකාව කියලා කුසල වේදනා විපාක මොකද්ද? ඔව් සර් කමන්නේ මොකක් හරි එතකොට අපිට ඒක පැහැදිලි වෙනවනේ නෑ, සර් නෑ. කොහොමද ඔබතුමාට අවශ්‍ය අමාරු එකක් කියන පද විග්‍රහ කරන්න. අකුසල පදේම අපි විග්‍රහ කරමුකෝ සර්. අකුසල. ඉතින් අකුසල පදේ විග්‍රහ කරනවා නම් අපි අකුසල පදේ විග්‍රහ කරලා තියෙනවා. අකුසල දැන් ඒක අත් වශයෙන්ම අකුසල පදේ විග්‍රහ කරනකොට අපිට කියන්න සිද්ධ වෙනවා. අපි අකුසල පදයට දෙන මොකද්ද? සාවාද්‍ය අනිශ්ච විපාක දීමේ ලක්ෂණ කොට ඇත්තා වූ කුසල පදයට කියන්නේ කුසල පදයට කියන්නේ කොහොමද? අනවද්‍ය ඉෂ්ට විපාක දීමේ ලක්ෂණ කොට ඇත්තා වූ අනවද්‍ය කියන්නේ වැරදි නැති ඉෂ්ට විපාක දීමේ ලක්ෂණ කොට ඇත්තා වූ මේ කුසල ධම්මා කියන එකට අර දීපු පද. එතකොට අකුසල ධම්මා කියන අනිෂ්ට සාවද්‍ය කියන්නේ වැරදි සහිත අනිෂ්ට විපාක දීමේ ලක්ෂණ කොට ඇත්තා වූ. එතකොට තව කියන්න එහෙම ඔව් සර් එහෙමනම් තිරුවන් සරණයි සර්. ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔව් සර් අපිට ඇත්තටම මාතිකා පොත්වල දැන් මේ මාතිකා පොත් දෙකේ ඒ විග්‍රහයන් අපිට තියෙනවන්නේ සර්. ඇත්තටම මේ අපිට කියවන්නත් පුළුවන්. ඉතින් වෙන විග්‍රහයක් මොකක් හරි අපිට ලියන්න අවශ්‍ය නම් ඒ නෑ කියන්න ඕන විග්‍රහයක් නෙවෙයි. ප්‍රේමසිරි මහත්මයා සමා වෙන්න ඔබතුමාට උවමනා කරන්නේ දැන් මාතිකාවක් ගත්තොතින් ඒක අර නික්කේප කාණ්ඩයට ගිහිල්ලා හරි අට කතා කාණ්ඩයට හරි ගිහිල්ලා ඒ විස්තරේ දුමනා කරන්නේ. එහෙමනම් එහෙම කරන්න ඕන. ඒ විදියට නම් ප්‍රශ්නයක් එච්චර අඩු ප්‍රශ්නයක් නම් එන එකක් නැහැ. එච්චර අඩු ප්‍රශ්නයක් එන එකක් නැහැ. මාතිකාවේ පද තුන අට කතා කාණ්ඩයට අනුව විග්‍රහ කරන්න ඒකේන එකක් නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා කරුණාවෙන් කල්පනාවෙන් උත්තර ලියන්න වෙනවා ඊට වඩා උසස්. ඊට වසා උසස් ආකාරයෙන් දැන් කුසල ධම්මා කියුවා පස්සේ කුසල ධම්ම කුසල ධම්මා වෙන්නේ කොහොම අනවද්ද ඉෂ්ට විපාක දීමේ ලක්ෂණ කොට ඇත්තා වූ කියලා ඒ තියෙන ක්‍රම පහක් තියෙනවා. ඒකට ක්‍රම පහම කියන්න ඕන. ඒ වගේ දේවල් මං හිතන්නේ මේ විශාරද කොටසේදී එන එකක් නෑ. හැබැයි මෙහෙම එන්න පුළුවන් මාතිකා පිටි දුකේ මාතිකා පිටි දුකේ තියෙන මාතිකා ටික කියන්නේ කියලා. අන්න එහෙම එකක් ආවොත් ලියා ගන්න බැරි වෙයි. එහෙම එකක් ආවොත් ලියා ගන්න ටිකක් කල්පනාවට ගන්න වෙනවා. පිටි දුකේ මාතිකා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහේ ප්‍රශ්නයක් කියලා. එතකොට පිටි දුකේ මාතිකා 18ම කියන්න ඕන. එතකොට මාතිකා 18 තියෙනවා පද 36. ඒ පද 36 අන්න එහෙම එන්න පුළුවන්. එහෙම නැතුව නම් එන එකක් නැහැ. නමුත් පිටි දුකේ මාතිකා පදයි පද 36යි මං හිතන්නේ ප්‍රේමසිරි මහත්තයට කියන්න බෑ නේද? මහත්තයා කියන්න පුළුවන්ද බැරිද? ඔව් සර් දැන් නම් මතක නෑ සර්. ඉතින් හරිනේ උත්තරේ. මම කියන එක හරිනේ. අන්න දස්සනේන පහතබ්බා ධම්මා න දස්සනේන පහතබ්බා ධම්මා ඒකනේ පටන් ගන්නේ භාවනාය පහතබ්බා ධම්මා. ඒක හරි. ඉතින් ඒ රූපාවචර ධම්මා න රූපාවචර ධම්මා ඔය මම කිව්වේ අට හිතට වැටෙන සැක. මේවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. සර් ඔය ප්‍රශ්නෙම මම ධම්මසංගණීය කරපු අවුරුද්දේ ආවස. ඒ කියන්නේ පිටි දුකේ ලියන්න කියලා තිබ්බා. පිටි දුක කිසි කෙනෙකුට උත්තර ලියන්න බෑ හරියට. කිසි කෙනෙක් ලියලා දෙන්න. ඉතින් උත්තර කරුණා කරලා මේ සැක මම කියන්නේ සැක. සමාජ සර් මම නම් විභාගෙට ලියුව ඔක්කොම ටික සර්. හොඳයි. ඉතින් ඒක නිසා කරුණාවෙන් කල්පනාවෙන්
මේක ගැන චුට්ටක් කල්පනාවට ගන්න ඕනේ. ඒක එක. ඊට පස්සේ එහෙමනම් අපි එමු කතාව ධාතු කතාව ගැටලුවක් නැහැ. පුද්ගල ප්‍රඥාප්තිය දැනට සර් ගැටලුවක් අද සමාවෙන සර් අද සුත්තාන්ත මාතිකාව කරනවා කිව්ව නේද? ඔව් සුත්තන්ත ඒක තමයි සුත්තන්ත මාතිකාව කරන්න ඕනේ කියලා තමයි හිතා හිටියේ ඒක තමයි. හරි. එහෙනම් ඉක්මන් කරන්න ඕන. අද සුත්තන්ත මාතිකාව කරුණා කළා මම ඉස්සෙල්ලාම අනේ නෝනලා කරුණා කළා මම මේක රාත්‍රී ලිව්වේ පොඩි තැනක මිස්ටේක් එකක් තියෙනවා අපේ මේ සේනනක මහත්තයා මට ඒක හයිලයිට් කරා පොඩි තැනක් වැරදිලා ඇති නෝනලා කරුණා කරලා 11 වෙනි පිට 25 වෙනි ඡේදය හරව ගන්න 11 වෙනි පිට 25 වෙනි ඡේදය හරව ගන්න 11 වෙනි පිට 25 වෙනි ඡේදය හරව ගන්න කාන්තිච හරිද සෝරච්ඡාති ඒකේ දෙවෙනි පදේ සිත් 16යි සිත් 18ක් කියලා ලියවිලා තියෙනවා ඒක 16යි සිත් 16යි 18 16 කරගන්න කරුණාවෙන් ඒක සේනානායක මහත්තයා මට පැහැදිලි කරා ඒක හයිලයිට් කරා හරි එහෙමනම් ඊටාම කෙටියෙන් විද්‍යා භාජනයෝ ධම්මා අවිද්‍යා භාජනයෝ ධම්මා ඒක තමයි පළවෙනි සුත්තන්ත මාතිකාව අෂ්ට විද්‍යා භජනය කරන බැවින් අෂ්ට විද්‍යා එනම් පැහැදිලි උත්තරේ ඥාන සම්ප්‍රයුක්ත කුසල 4යි ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා 4යි එතකොට කුසල අභිඥාවයි ක්‍රියා අභිඥාවයි අරහත් මාර්ග සිතයි සිත් 11යි චෛසික 35යි එතකොට ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 2 දැන් නෝනලාට මෙතන සටහන එවල තියෙනවා අවිද්‍යා භාජනෝ ධම්මා සම්ප්‍රයුක්ත වශයෙන් ධාතු සත්‍ය මෝහ කරන අවිද්‍යා භාජන සම්ප්‍රයුක්ත වශයෙන් චතුරාර්ය සත්‍ය මෝහ කරන මෝහය භජනය කරන බැවින් මෝහය අකුසල් 12යි චෛසික 26යි මෝහය හැර ඒක නිසා විස්තර කරන ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 2 මේන් 4ක් 5ක් එන්න බැරි කමක් නැහැ තුන්වැනි පිටෙන් 2 විජ්ජූපම දුක වජ්‍රීපම දුක විජ්ජූපම එනම් සෝවාන් සකු르දාගාමී අනාගාමී සිත් තුනේ ප්‍රඥාව 1යි චෛසික 36යි ස්කන්ධ 4 ආයතන 2 ධාතු 1 සත්‍ය එකක් වශයෙන් වජ්‍රීපම අරහත් මාර්ග සිතේ ප්‍රඥාව එහෙනම් අතන තිබුණේ සෝවාන් සකු르දාගාමී අනාගාමී සිතේ ප්‍රඥාව මෙතන අරහත් මාර්ග සිතේ ප්‍රඥාව චෛසික 36 ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 1 එහෙනම් ඊළඟට 3 ඊට පස්සේ බාලා ධම්මා පණ්ඩිතා ධම්මා බාලා ධම්මා අඥාන බැවින් අඥානයන් කෙරෙහි පිහිටි බැවින් අකුසල් 12යි චෛසික 27යි එතකොට ස්කන්ධ ආයතන ධාතු බෙදා ගන්න පුළුවන් 4යි 2යි 2යි 2 ඊට පස්සේ පණ්ඩිතා ධම්මා කුසල් සිත් 21 චෛසික 38 ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි බෙදා ගන්න පුළුවන් වෙන්න ඕන ඊට පස්සේ තණ්හා ධම්මා 4 තණ්හා ධම්මා සුඛා ධම්මා තණ්හා කාල වර්ණ වූ සත්‍ය අපාදුක් දෙන අකුසල් 12 චෛසික 24 ස්කන්ධ ආයතන ධාතු බෙදා ගන්න පුළුවන් සුඛා සායික්ෂ ශ්වේත වර්ණ චේත වර්ණ ප්‍රභාස්වර ලෞකික ලෝකෝත්තර සැප එතකොට ශ්වේත වර්ණ අතර තියෙන මේ සුබ කියන්නේ වර්ණවත් සුදු පාට කියන එකයි. එතකොට කුසල් සිත් 21යි චෛසික 38යි ස්කන්ධ ආයතන ධාතු 4යි 2යි 2යි බෙදා ගන්න පුළුවන්. පස්වෙනි එක තපනීය ධර්ම අතපනීය ධර්ම තපනීය මෙලෝ පරලෝ තවන ධර්ම අකුසල් 12යි චෛසික 27යි ස්කන්ධ ආයතන ධාතු බෙදා ගන්න පුළුවන්. අතපනීය ධර්ම මෙලෝ පරලෝ නොතවන ධර්ම කුසල් 21 චෛසික 38 ස්කන්ධ ආයතන ධාතු 4යි 2යි 2යි බෙදා ගන්න පුළුවන් 6 අදිවචනා ධම්මා අදිවචන පතා ධම්මා මේ වචනේ කරුණාවෙන් මතක තියාගන්න පතා නාම ධර්ම නාම දෙය නාම නිරුක්ති නාම ව්‍යංජන නාමාබිලාපන හේවත් වාග් ద్వාරේ නිකුත්වන ශබ්ද ප්‍රඥාප්තිය නම් වූ අර්ථයට නමන නාම නම් වූද අර්ථෙහි නැමෙන
නාම කර්ම නම් වූද අර්ථෙහි නැමී පිහිටි අර්ථ නැමැති නාම දෙය නම් වූද අර්ථ නිකුත් කොට කියන ලද හේයින් නාම නිරුක්ති නම් වූද අර්ථය ප්‍රකාශ කරන වාක්‍යපති නාම ව්‍යංජන නම් වූද අර්ථය අභිමුඛව නැමෙන හේයින් නාමාභිදාපන නම් වූද වචී විඤ්ඤාත්‍ය ශබ්ද රූපය වචී විඤ්ඤාත්‍ය ශබ්ද රූපය එහෙනම් එකයි ස්කන්ධ එකයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය එකයි අදිවචන පත ශබ්ද මාත්‍රයක් අධිපති කොට ඇත්තා වූ ශබ්ද ප්‍රඥාප්තියට හේතු කාරණා වූ අදිවචන පත සිත 89 චෛසික 52 රූප 28 නිවන ස්කන්ධ ආයතන 12 සම්පූර්ණයි එතකොට විස්තර කරන්න ඒකේ ස්කන්ධ ආයතන බෙදා ගන්න 7 නිරුක්ති ධම්මා නිරුක්ති පත නිරුක්ති අර්ථය නිකුත් කොට කියන ලද හේයින් ශබ්ද ප්‍රඥාප්තිය නම් වූ නාම ධර්ම නාම දෙය නාම නිරුක්ති නාම ව්‍යංජන අර ටික කරෝ නාමාභිලාපන නම් වූ වචී විඤ්ඤාත්‍ය ශබ්ද රූපය ස්කන්ධ එකයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය එක නිරුක්ති පත යතෝක්ත නිරුක්තියට හේතු කාරණා වන්න වූ අර්ථ ප්‍රඥාප්ති නම් වූ සිත 89 චෛසික 52යි රූප 28යි නිවනයි සම්පූර්ණ ස්කන්ධ ආයතන තේරම තියෙන එතන 8 ප්‍රඥාප්ති ධම්මා ප්‍රඥාප්ති පත ධම්මා ප්‍රඥාප්ති ධම්මා ප්‍රඥාප්ති පත ප්‍රභේද වශයෙන් දැනගත යුතු වන ශබ්ද ප්‍රඥාප්ති නම් වූ නාම ධර්ම ප්‍රභේද වශයෙන් දැනගත යුතු වන ශබ්ද ප්‍රඥාප්ති නම් වූ නාම ධර්ම නාම දෙය නාම නිරුක්ත නාම ව්‍යංජන නාමාභිලාපන නාම වචී ප්‍රඥාප්තිය ශබ්ද රූපය ස්කන්ධ ආයතන ධාතු ඉහත සඳහන් ආකාර ප්‍රඥාප්ති පත ශබ්ද ප්‍රඥාප්තිද කාරණා නම් වූ සිත 89 චෛසික 52යි රූප 28යි නිවනයි නාමංච නමය නාමංච රූපංච නාමංච රූපංච අරමුණට අභිමුඛව නැමෙන අර්ථයෙන් අරමුණට අභිමුඛව නැමෙන අර්ථයෙන් නාම නම් වූ සිත 89 චෛසික 52 නිවන රූපංච සීතෝස්නේහි විරුද්ධ අර්ථයෙන් ප්‍රත්‍යයෙන් රුප්පණය වීම හෙවත් විකාර වීම වෙනස් වීම ස්වභාව කොට ඇති රූප නම් වූ රූප 28 ස්කන්ධ එක පැහැදිලි කරගන්න දැන් අතන නාමංච කෙවුවා රූප 28 දැම්මේ නෑ මම දැක්කද රූපංච කෙවුවාම රූප 28 විතරක් ගත්තා ඒවයි ප්‍රභේද තියෙනවා කල්නාවෙන් ස්කන්ධ එකයි ආයතන 11යි ධාතු 11යි සත්‍ය එකයි අභි 10 අවිද්‍යා ඡාති භව තණ්හා ඡාති අවිද්‍යා ඡාති භව තණ්හා ඡාති චතුරාර්ය සත්‍ය මෝහ කරන බැවින් මෝහෙහි කියන ලද මෝහය අවිද්‍යා ඡාති චතුරාර්ය සත්‍ය මෝහ කරන බැවින් මෝහයයි කියන ලද මෝහය ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි භව තණ්හා ඡාති ශාස්ත්‍ර දෘෂ්ටියෙන් යුක්ත භාවයට ඇලුම් කරන බැවින් භව තණ්හා ඡාති ශාස්ත්‍ර දෘෂ්ටිය ලෝභය නම් වූ ලෝභය ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි භව දිට්ඨිච 11 භව දිට්ඨිච විභව දිට්ඨිච භව දිට්ඨිච විභව දිට්ඨිච නিত্য සදාකාලික භවයක් ඇතයි පිළිගන්නා වූ නিত্য සදාකාලික භවයක් ඇතයි පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටිය ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි විභව දිට්ඨිච මරණයෙන් මතු ඉපදීමක් නැතයි පිළිගන්නා වූ මිත්‍යා දෘෂ්ටිය ඒත් එකමයි එකම උත්තරේ ස්කන්ධ ආයතන ධාතු සත්‍ය සේරම එකයි ඊට පස්සේ 12 සුදුස්සත දිට්ඨි උච්ඡේද දිස්සි ලෝකයේද ආත්ම භාවයේද නිට්ටයයි සදාකාලිකයයි පිළිගන්නා වූ මිච්ඡා දිට්ඨිය ස්කන්ධයයි මිච්ඡා නෝනා උච්ඡේද දිස්සය ලෝකයේද ආත්මයේද විනාශ වීමෙන් පසු නූපදින්නේ යයි ගන්නා වූ මිච්ඡා දිට්ඨිය ඒත් අර වගේම ස්කන්ධ ආයතන ධාතු සත්‍ය එකයි 13 අන්තවාද දිට්ඨි අන්තවාද දිට්ඨි ඡාති අන්තවාද දිට්ඨිච ලෝකයේද ආත්මයේද කෙලවර සහිතයයි පිළිගන්නා වූ මේ අර දස අව්‍යාකෘත ප්‍රශ්නවල උත්තර
කෙලවර සහිතයයි පිළිගන්නා වූ දිට්ඨිය මිච්ඡා දිට්ඨිය ස්කන්ධ ආයතන ධාතු එකයි අන්තවාදී දිට්ඨි ඡාති ලෝකේද ආත්මේද කෙලවරක් නොමැත්තේ යයි පිළිගන්නා වූ දිට්ඨිය ඒත් මිත්‍යා දිට්ඨිය එකයි ස්කන්ධ ආයතන ධාතු සත්‍ය එකයි 14 බුබ්බන්තාණු දිට්ඨිය අපරන්තාණු දිට්ඨි ඡාති බුබ්බන්තාණු දිට්ඨි අපරන්තාණු දිට්ඨි සංසාරයත් పూర్වාන්තේ හෙවත් අතීතයේ අරමුණු කොට විපරීතව පිළිගන්නා වූ ඒත් මිච්ඡා දිට්ඨිය අර වගේම ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි අපරන්තාණු දිට්ඨි ඡාති සංසාරයෙන් අපරන්තාය හෙවත් අනාගතය අරමුණු කොට පිළිගන්නා වූ මිච්ඡා දිට්ඨිය අපරන්තාණු දිට්ඨි ඡාති සමානවයි බලන්න කරුණා කළා අහිරිකංච 15 අහිරිකංච අනුත්තප්පංචාති අහිරිකංච කාය වාග් මනෝ දුස්චරිතාදී පාවේ ලැජ්ජා නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ අහිරිකංච කාය වාග් මනෝ දුස්චරිතාදී පාපේ ලැජ්ජා නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ අහිරික ස්කන්ධ ආයතන ධාතු එකයි අනුත්තප්පංචාති අනුත්තප්පය පාපයට බිය නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ පාපයට බිය නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ අනුත්තප්ප ස්කන්ධ ආයතන ධාතු එකයි 16 හිරිච්ඡ උත්තප්පංච ආති තවත් පොඩි කාරණයක් මේක කියනකොට නෝනලා මේ ආවොත් මාත්‍රිකා පාඨයට තියෙන වචන 7-8කින් ඒ ඡේදය විස්තර කරන්න ඕන. දැන් අනුත්තප්ප කිව්වොත් අහිරිකංච කාය වාග් මනෝ දුස්චරිත ආදී පාපේ ලැජ්ජා නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ පාපයට බිය නොවීම ලක්ෂණ කොට ඇත්තා වූ කියලා ලස්සනට මාතුකා පාඨය වචන කීපයකින් විස්තර කරන්න ඕන. හරි 16 හිරිච්ඡ උත්තප්පංචාති හිරිච්ඡ පාපයට ලැජ්ජා වීම පිළිකුල් කිරීම ලක්ෂණ කොට ඇත්තා වූ මෙතන ඡාති කියන වචනයෙන් අදහස් කරන්නේ මොකද්ද සර්? ඡාති කියන්නේ ඒටම සම්බන්ධ වූ ඡාති. උත්තප්පංචාති පාපයට බියවීම ලක්ෂණ කොට ඇත්තා වූ ඒකටම සම්බන්ධ වූ ඒම අර්ථ ගන්වන්නා වූ උත්තප්පය පාපයට දැන් හිරි උත්තප්ප කියන එක මේවා ලෝකපාලක ධර්ම බුදු රත්තරන් මහත්තයා නෝනා තෙරුවන් සරණයි හිරි ඔත්තප්ප පාපයට ලැජ්ජා වීම හිරි ඔත්තප්ප කියන්නේ පාපයට දිවේ වීම හිරි ඔත්තප්ප පාපයට ලැජ්ජා වීම දැන් අපි දැන් මහත්ය බස් එකේ එනකොට ඕනතරම් පව් කරන්න සිද්ධ වෙනවා නෝන කරන්නේ නැහැ ඇයි ගෙදර නෝන කෙනෙක් කියනවා දරුවෝ ඉන්නවා මම අහවල් තැන උගන්වනවා හරිද අන්න පාපයට බය වෙනකොට පිළිකුල් කිරීමේ ක්‍රමය ඔත්තප්ප පාපයට බය වෙන හැටි අනේ මට ගහවි කවුරු හරි මම අල්ලලා පොලිසියට දාවි මම අල්ලලා හිරේ දාවි මගේ අතපය කඩාවි හරිද එහෙමයි ඒව තේරුම් ගන්න ඕන ටකස් ගාලා හරි 17 දෝවස්සතාව පාප මිත්තතා ඡාති අවවාද අනුශාසනා මුදුනින් පිළිගන්නා දුර්වච හේවත් අකීකරු පුද්ගලයා මට පොඩි ප්‍රශ්නයක් මේකට කියන්න සිද්ධ වුණා කියනවා ඒක දැන් ඕන අකීකරු පුතා හදුව අකීකරු දැන් අපි අපේ මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි අපි සමාව ගන්නකොට කී දෙනෙකුගෙන් සමාව ගන්නවද අපි සමාව ගන්නකොට කී දෙනෙකුගෙන් සමාව ගන්නවද ඔය කට්ටිය විසරද කියන්නේ මාමරගේ සමාව ගන්නවා ධර්ම රත්නේ සමාව ගන්නවා සංඝ රත්නේ සමාව ගන්නවා හා මෝපියන්ගෙන් හැමෝගෙම නම දෙනෙක්ගෙන් සමාව ගන්න ඕනේ අන්න උත්තරේ නෝනා අන්න උත්තරේ නාමයක් තියෙනවා ඔතන බුදු පසේ බුදු මහරහත් හොකේ ඒක කවුරුත් දන්නවා ගුරුවරුන් දෙමව්පියන් විශේෂයෙන්ම අපාය දෙවෙනි අපාය ක්ලාසිෆයි කරලා තියෙනවා එතෙන්ට
දෙවෙනි අපාය ක්ලැසිෆයි කරලා තියෙනවා එතෙන්ට. ගුරුවරයාට දෙමව්පියන්ට විරුද්ධව නොයෙක් ගුරු පුත්තු ලොකු ලොකු මහ ලොකු ක්‍රියාවල් කරලා අරවම කළා. ඉතින් අම්මලා තාත්තලා කට වහගෙන ඉන්නවා. කමන්නේ උඹට ඕනේ අක්කරගන් කියන. ඒක අපායට යාමේ එක්තරා ක්‍රමයක්. එහෙනම් මේ වචනේ මතක තියාගෙන අකීකරු පුද්ගලයා දෝෂ සිද්දක චෛසික 22 ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍යයක පාප මිත්‍යාතාදී පාප මිත්‍රයන් බබන කිරීමේ වරද නොදැකීමේ වශයෙන් ඔවුන් කෙරෙහි ඇලූ කිරීම ලෝභ 8 මෝහ 2 චෛසික 23 දෝෂ හැර එතකොට ස්කන්ධ ආයතන ධාතු 4යි 2යි 2යි බෙදා ගන්න ඕනේ. මේක ඉවර කරන්න ඕන කොහොම හරි. හරි 18 සෝව වස්සතාච පාපමිත්තාච වලදී ඇයි මේ ලෝභය විතර ගත්තේ ද්වේෂය ගත්තේ නැත්තේ ඇයි සේතන? අර අතෙන්ට දෝ වස්සාතච්ච කියන පැත්තට දෝෂය ගිය නිසාද එහෙම නැත්නම් හොඳයි. හරි මෙන්න උත්තරේ. දැන් මහත්තයා පාප මිත්‍යා කියන එකේ මිත්‍යා කියන එකේ තේරුම මොකක්ද? මිත්‍රයා කියලා කිව්වොත් ඉතින් අපිට අර හොඳ මොකක් හරි හොඳ හරි නරක හරි දෙපැත්තටම ඉන්නවනේ. ඔන්න අන්න පැන්න නියම තැනට. මිත්‍රයා කියන්නේ දෝෂ අදෝෂ පැත්තකින් තියන්න. මිත්‍යා කියන්නේ මිත්‍රයාට. පාප මිත්‍රයා කියන්නේ නරකට පොළඹවන මිත්‍රයාට. එයාට දෝෂයක් වෙන්න පුළුවන්ද? තරහද එයා? ඔයා යන ගමන ඩ්‍රෑම් එකක් ගහලා යන්නේ ගහනේ මචං බහලා ඩ්‍රෑම් එකක් ගහලා යමු කිව්වොත් බහිනවා. බහලා ඩ්‍රෑම් එක ගහලා ගෙදර යනවා. ඒක පාප මිත්‍ර කතාවනේ. එයාත් එතන දෝෂයක් තියෙනවද හිතේ? සමහර වෙලාවට දැන් මිත්‍ර වේශයෙන් ඉන්න අර තමන්ගේ නෑ පාප මිත්‍රයා කියන එකේ තේරුම දෝෂ පුද්ගලයෙක් නෙමෙයි. පාප මිත්‍රයා කියන්නේ පවට නැඹුරු කරන්නා වූ හිතවතා. පවට නැඹුරු වෙන්නේ නෑනේ දෝෂයත් එක්ක. ඔයා යමක් කරන්න කැමැත්තක් දක්වනවා නම් එතන දෝෂයක් තියෙනවද? සර් දැන් අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. කවුරු හරි දැන් මගේ මිත්‍රයෙක් ඉන්නවා කියනකො මමත් එක්ක දැන් මේ මිත්‍රයාට තව කෙනෙක් කරන මේ යම්කිසි අකටයුත්තක් වෙනුවෙන් මං අරයව පොළඹවනවා උඹ ගිහිල්ලා ගහපන් ගහලා මරපන් ඕකව කියලාට දැන් ඒක මගෙත් යම්කිසි පරමාර්ථයක් වෙන්න පුළුවන් අරයට ගහලා ඊට මොකක් හරි අනතුරක් කිරීම. එතකොට මගෙත් යම්කිසි ද්වේෂයක් ඇති වෙනවා එයා ලව්වා මගේ මිත්‍රයා ලව්වා අර වැඩේ කරවන්න. එතකොට එතන ද්වේෂයක් ඇති වෙනව නේද? එතකොට ඒ මිත්‍රයා ඒ වැඩේ කරන්නේ මං ඔයාට රුපියල් ලක්ෂ 5ක් දෙනවා අර ගිලිය මෙනියා මරාපන්. එතකොට ඒ මිත්‍රයා කියන දේ පිළිගන්නේ පාප මිත්‍රයෙක් නිසා නේද? එතකොට එයා කියන දේ කරන්නේ අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? සමහර විට අර පෙළඹවීම නිසාම කිරෙනවනේ සර්. පෙළඹෙන්න නිසා කැමැත්තක් ලක්ෂ 5ක් කිව්වන් පස්සේ නිකද්ද හත් දෙයියනේ කියලා කැමැති නිසා නේද යන්නේ. එතන දෝෂයක් නෑ නේ නෝත් මාත්‍යා. මෙතන ඇත්තටම පාප මිත්‍රයාගේ සේවනය ගැනනේ කතා කරන්නේ. පාප මිත්‍රයව කැමැත්තෙන් ආශ්‍රය කරනවා තමන්. ඒකනේ ඒක නිසානේ මෙතන මේ මොනවද මේ ලෝභ 8යි මෝහ. ඉතින් පාප මිත්‍රය ආශ්‍රය කරන්න මෝහ දෙක දාලා තියෙනවා. මෝහ දෙක නැත්තම් පාප මිත්‍රය ආශ්‍රය කරනවයි. ඔව් සර් එහෙමයි. ඉතින් බුදු රත්තරන් අම්මා. එතකොට ලෝභ 8 ලෝභ නිසානේ පාප මිත්‍රය ආශ්‍රය කරන්නේ. මචං පික්චර් එකක් බලන්න යා. මචං අපි දැම්ම එකක් ගහමු. අපි යමු මේ රඹෑවේ යමු මේ දඩයන් කරන්න යමු. ඉතින් අවසරයි සර් මෙතන මේ අර මේ නාවිනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අර මේ භාවනා දෙවනි පොතේ තියෙනවා පාප මිත්‍යාච කියන එක විස්තර කළා. ලෝභ මූල සිත් 8යි මෝහ මූල සිත් 2යි තත් සම්පයුස්ස දෝෂ තත්කය වර්ජිත චෛතසිකය. චෛතසික. ඒ දෝෂේ ඉන්න බෑ. ඔව් වර්ජිත කියලා තියෙන්නේ. ඒ වර්ජිත කියන්නේ 196 වෙනි පිටුවේ ඒ පොතේ තියෙනවා ඒක. ඔව් එතකොට අපේ මහත්තයා පැහැදිලි කරගන්න මේවා දැන් මහත්තයාට කතා කරනවා
කවුරු හරි මචං හොඳ දේශනයක් තියෙනවා අහන්න යන් කියලා කතා කරලා අන්න යහපතට යොදන පුද්ගලයා. මචං මේ යෙහෝවා දේශනයක් තියෙනවා යම් බලන්න අහන්න. අන්න අනිත් පැත්තට. එතකොට යන්නේ කැමැත්තෙන් මේ මොකද්ද කියලා බලන්න යන්නේ. එතන දෝෂයක් නැහැ ඒ හිතේ. එතන මිත්‍ර වේශයෙන් යන ඒ කියන්නේ සම්බන්ධතාවයක් අපොච්චේ උපක්ලේශ 16ක් තියෙනවා කරුණාවෙන් ඉගෙන ගන්න ඕන මම කියලා දීලා ඇති ඒවා 16ක් වංචක ධර්ම කියලා කියන්නේ ඒවට වංචක ධර්ම ඒවා ඉගෙන ගන්න දැන් වෙලාව නෙවෙයි ඉගෙන ගන්න ඕන වංචක ධර්ම කොයි විදිහද කියවෙන්නේ කියලා වංචක ධර්ම පිළිබඳව මේ අපි මේ ගොඩාක් ඉස්සර මේ අපි ධර්මාචාර්ය විභාගයේදී දහම් පාසල් ධර්මාචාර්ය විභාගයේදී අපිට වෙනම සබ්ජෙක්ට් එකක් තිබුණා වංචක ධර්ම කියලා. වංචක ධර්ම. තාම බරපතලයි. කොටින්ම කියනවා මම වංචක ධර්මයක්. ඔව් සර් ඒකේ ගොඩාක් තියෙනවා. හේතුව මම එනකොට උදව් කරලා අන්තිමේදී කරක් ගහගත්තා. අන්න වංචක ධර්ම. අන්න උදාහරණ. එතනදී අපිට නිදහස් වෙන්න බැරි තරම් තියෙනවා සර් වංචක ධර්ම. කරටම දාගන්නවා බලන්න. හරි ඇති 18 සෝවචච්ඡාච අවවාද අනුශාසනා මුදුනින් පිළිගන්නා වූ පුද්ගලයාගේ ස්වභාවය බලන්න කරුණා කළා. කල්යාණ මිත්‍රතාචාති කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිය පිළිගැනීමට ඇති පුද්ගල ස්වභාවය. එතකොට අර අවවාද අනුශාසනා මුදුනින් පිළිගන්නා වූ පුද්ගලයා මහා කුසලට මහා ක්‍රියාට චෛසික 33. එතකොට කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිය පිළිගැනීම ඇති පුද්ගල ස්වභාවය මහා කුසලට මහා ක්‍රියාට චෛසික 33. එතකොට ස්කන්ධ ආයතන ධාතු බෙදා ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව ආපත්‍ති කුසල චාත 19. ආපත්‍ති උත්තාන කුසල චාති ආපත්‍ති දැනගැනීමේ දක්ෂ පුද්ගලයාගේ ස්වභාවය නම් වූ ආපත්‍ති දැනගැනීමේ දක්ෂ පුද්ගලයාගේ ස්වභාව ලක්ෂණ නම් වූ ඥාන සම්ප්‍රයුක්ත කුසල් 4 ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා 4 ඒකේ ප්‍රඥාව සිත 8 ප්‍රඥාව ස්කන්ධ 1 ආයතන 1 ධාතු 1 සත්‍ය 2 පැමිණි අවතින් නැගී සිටීම දක්ෂ වූ පුද්ගලයාගේ ලක්ෂණ ඥාන සම්ප්‍රයුක්ත කුසල් 4 ක්‍රියා 4 ඒකේ ප්‍රඥාව මතක තියාගන්න ඥාන සම්ප්‍රයුක්ත කුසල් 4 ක්‍රියා 4 ඒ සිත් 8 නෙවෙයි ඒ සිත් 8 ප්‍රඥාව එහෙමයි ගන්න අවසරයි සර් ඒක තියෙන්නේ ආපත්‍ය කුසලතා තියෙන්නේ මේ පැවිදි අයට නේද? ඔව් හරි. පැවිදි අයට අපිටත් ඇත්ත වශයෙන්ම තියෙනවා. දැන් අපි ඒ අර එවත් දේශනා කිරීම පරාජිකා මේ සංඝාතිසේ සේවනේ ඒවා. නමුත් අපිටත් තියෙනව නෝන අපිත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා තරුණ කාලේ බිව්වා. සිගරට් බිව්වා. ඉතින් මේ ඒවා ඉවත් කරගන්න අපිට උදාහරණයක් මම කියන්නන්න ඕන. මම නෝන මාෂල් ආර්ට්ස් කරා. මම බ්‍රවුන් බෙල්ට් එකේ ටෙස්ට් එක තිබුණේ කුරුණෑගල. මම එතකොට ඇකවුන්ටන්සි ක්ලාස් එක හැන්ඩල් කරන්නේ මම. පාලනය කරගෙන යන්නේ මම. ගමගේ අනිත් මෙම්බර් ඇහුවොත් කියයි තේ ගෙනත් දෙන්න ඕන මගේ වීදීමේ පන්තියට. ඒ මොකෝ නිදා ගන්නවට කිසි කෙනෙක් මම නිදා ගන්නවට කැමති නැහැ. ඇයි? නිදාගත්තම ගුරුවරයා උගන්වන්නේ නැහැ. ගුරුවරයාත් නිද්‍රාශීලී වෙනවා. මමත් නිද්‍රාශීලී. එතකොට මගේ වීදීමෙන් මම තේ ගෙනත් දෙනවා. බලන්න කරුණාකරලා. එතකොට මාෂල් ආර්ට්ස් බ්‍රවුන් බෙල්ට් එකේ ටෙස්ට් එකට මම ගෙන පන්තිය කරන්න ඕන නිසා දවස් දෙකක් තිබුණා. ඒ දවස් දෙකේ පන්තියට මම නතර වුණා. එතනින් මුළු මාෂල් ආර්ට්ස් සේරම අවසන් කරා. මම එතකොට හයියන් 5ක් කරලා තිබුණා. තේරුම් ගන්න. ප්‍රේමසිරි මහත්තයා පීරිස් මහත්තයා තේරුණාද? එතකොට අන්න ඇවතෙන් නැගිටිනක මේ මං කල්පනා කරේ අනේ මේ මම දුප්පත්. මම මගේ තත්ත්වය මේකයි මේ පීඩණයෙන් මට මෙතෙන්ට ගිහිල්ලා වැඩක් වෙන්න මේක කරන්නම ඕන. අන්න මේ ප්‍රශ්නට උත්තරේ මම ක්‍රියා කරපු හැටි. එතකොට තේගෙන නැද්දනේ මගේ වීදිමින් ඒ දවස් තේ කරන් 10යි. ඉතින් ඇයි
පන්තියේ 12 දෙනෙකුට තේ ගේනවනේ මහත් උබන්නනේ කෙනාට මම විඳන් කරනවා මෙන්න මේකට උත්තරේ අන්න ඇවතින් නැගී සිටින හැටි අන්න මගේ ජීවිතේ මම උත්සල උඩහට ගත්ත ක්‍රමය අද නැත්තම් ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ඔය ඇති හරි 20 ඒ ඇත්ත වශයෙන්ම දැන් අර මම ඉස්සෙල්ලා කිව්ව එකේ ඇවත් අතන සමාව ගන්න තියෙන ගුරුවරයා විශේෂයෙන්ම තමන්ගේ උපාධ්‍යාය ආචාර්යට පරිබාහිරව ක්‍රියා කරන පුද්ගලයා ගැනයි අරකේ විශේෂයෙන්ම සඳහන් වෙන්නේ. ඒක නිසා ඒක අපිටත් ඔට්ටුයි. ගිහියොන්ටත් ඔට්ටුයි. ඔන්න උත්තරේ. හරි. 20 සමාපatti කුසල ජාත සමාපatti වුට්ටාන කුසල ජාති රූපාවචර රූපාරූප ධාන නම් වූ අස්ස සමාපත්තින් හිද නවානුපූර්ව විහාර සමාපත්තින් හිද දක්ෂ නම් වූ ඥාන සම්ප්‍රයුක්ත කුසල් හතරයි ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා හතරයි දැන් පැහැදිලි වෙන්න ඕන ඥාන විප්‍රයුක්ත නම් ඒවා කරන්න බෑ බැරිවා. එතකොට ඒකේ ප්‍රඥාව එහෙනම් අස්ස සමාපත්තියෙන්ද නවාංග පූර්ව විහාර සමාපත්තියෙන්ද නැගී සිටීමේ දක්ෂතාවය නම් වූ එහෙනම් ඥාන සම්ප්‍රයුක්ත කුසල් හතරයි ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා හතරයි ප්‍රඥාව 24 අජ්ජෝව මජ්ජෝව තිරුවන් සරණයි සර් මේ එතන නව අර අෂ්ට සමාපatti ගැටලුවක් නැහැ ඊළඟ එක මොකද්ද එතන තිබුණේ නව අනුපූර්ව ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නිවන නව කිව්වේකනේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නවානුපූර්ව විහාර සමාපත්තියෙන් දක්ෂ වූ අපි ලෝකෝත්තර මාර්ග සිත් වඩාගෙන ඒ කෙරෙහි හිත යොදාගෙන ඉන්න ඕන. ඒකයි ඒ කිව්වේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් හතර ඥාන සම්ප්‍රයුක්ත අනිත් එකට ඕන ක්‍රියා කියනකොටම ලෝකෝත්තර තත්ත්වයටපත් වූ අය ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා හතර. ඒක අනිවාර්යයෙන්ම හිතේම තියෙන්න ඕන කියන එක. ඒකේ ප්‍රඥාව අමුතු ලොකුයි නෝන ඒවා විශාලයි. අච්චෝව අවංක අකුටිල ඉර්ජු සිත් ඇති ස්වභාව නම් වූ කාය ඉච්ඡුකතා චිත්ත ඉච්ඡුකතා කාය ඉච්ඡුකතා චිත්ත ඉච්ඡුකතා ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි මොළොක් සිත් ඇති පුද්ගලයාගේ ස්වභාව නම් වූ කාය මුදුතා චිත්ත මුදුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය මුදුතා චිත්ත මුදුතා නෝනලා මෙතන පොඩි පැටලිල්ලක් තියෙනවා අංක 24 තමයි මම කියුනේ ඒ 21 22 23 දැන් කියවන්නේ 22 ආයතන කුසල ඡාති පච්චසමුප්පාද කුසල ඡාති 12 ආයතන දැනගැනීමේ දක්ෂතාවය නම් වූ කුසලතා ධර්මයක් ඇත. සිද්ධා 4 ප්‍රඥාව මහා කුසල මහා ක්‍රියා 8 එතකොට අභිඥා 2 මාර්ග 4 ඊට පස්සේ ඒක ස්කන්ධ ආයතන ධාතු සත්‍ය වශයෙන් ස්කන්ධ එක ආයතන එක ධාතු එක සත්‍ය දෙක ඊට පස්සේ අර වගේම සිද්ධා 4 ප්‍රඥාව අභිඥා 2යි මාර්ග 4යි ස්කන්ධ 2යි ආයතන 2යි ධාතු 1යි සත්‍ය 2 ද්වාදසාංග පටිච්ච සමුප්පාද ධර්ම දැන ගැනීමේ කුසලතා ධර්මයක් ඇත. එතකොට ඒකේ ප්‍රඥාව විස්තර කරන්න ඕන. 21 වෙනි ඡේදය කුසල ධාතු කුසල චා ධාතු කුසල මානසිකාර කුසල අටලොස් ධාතු දැනගැනීමේ ප්‍රඥාව දක්ෂතාව නම් වූ ඥාන සම්ප්‍රයුක්ත කුසල ක්‍රියා 8 අභිඥා 2 මාර්ග 4 එහෙනම් ඒවායේ ප්‍රඥාව මානසිකාර කුසල ඡාති මානසිකාර කුසල ඡාති කියනකොට අටලොස් ධාතුන් මෙනෙහි කිරීමේ දක්ෂතාවය නම් වූ ප්‍රඥාව ඒත් අර වගේම සිද්ධා 4 ප්‍රඥාව ස්කන්ධ ආයතන ධාතු පෙර ආකාරයමයි
තාන කුසල චාති 23 තාන කුසල චාති අට්ඨාන කුසල චාති සර්ණයි සර් ඒ වගේ දේවල් අභිඥාවෙන්ම දැනගන්න ඕනේ නැතුව භාවනාවෙන් දැනගන්න එක ඒ කුසලතාවයක් විදිහට සලකන්නේ නැද්ද සර්? මෙහෙමයි මෙතන නෝනාත් තවත් පොඩි ප්‍රශ්නයක් නෝනට නෝනා අභිඥා දෙකක් තියෙනවා මාර්ගයක් තියෙනවා කුසල ක්‍රියාවක් තියෙනවා අභිඥා දෙකක් තියෙනවා අභිඥාවෙන් ලබා ගන්න පුළුවන් ක්‍රියා සිත් වලින් මාර්ග සිත් වලින් ලබා ගන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ මම කිව්වේ ඒ අභිඥා නැතුව මාර්ගසිතේ අපි කියමු මාර්ගසිතේ මේ විදර්ශනා ඥාණයෙන් යමෙක් ධාතු ගැන දැනගත්තා ඒක මේ ධාතු කුසලතාවක් කියලා සලකන්නේ නැද්ද කියලා සර්? නෑ බුදුන් මේ විදර්ශනා කරනකොට අටලොස් ධාතු ආයතන විදර්ශනා කරන්නේ නැද්ද? අම්මෝ බුදුරත්තරන් අටලොස් ධාතු මේවා නෝන බුදුහාමුදුරුවෝ අටලොස් ධාතු මීට වඩා ධාතු නැහැ නෝනා 20ක් නෑ 18ක් නෑ සර් මම අහන ප්‍රශ්නේ තේරෙස් සර් දැන් මේකේ තියෙන අභිඥා වලින් ඒ විදිය අවබෝධ කර ගැනීම එහෙම නැතුව විදර්ශනා ඥානයකින් යම් කෙනෙක් ධාතු ආයතන ගැන දැනගත්තා නම් ඒක ධාතු කුසලතාවයක් ආයතන කුසලතාවයක් වශයෙන් සලකන්නේ නැද්ද කියලා සර්? අපොයි සලකනවා අභිඥාත් එක හේතුවක් ප්‍රඥාව මාර්ග ප්‍රඥාව අභිඥාට වඩා හොඳයි ඉහළයි නමුත් අභිඥාවිනුත් ධාතු ගැන දැනගන්න පුළුවන් මාර්ග සිත්වලනුත් ධාතු ගැන දැනගන්න පුළුවන් ඒක නිසා ඒකේ ගැටලුවක් නැහැ මේ සියලුම සිත්වල ප්‍රඥාව නෝනා මේක වෙන් කරන්න එපා මේක වෙන් කරන්න බෑ දැන් නෝනාගේ සටහනේ ඇත්තේ මම බ්‍රැකට් එකක් ගහලා 8යි 2යි 4යි බ්‍රැකට් එකක් ගහලා ඇරෝ එකක් ගහලා ප්‍රඥාව කියලා ලියලා බලන්න ඇරෝ එකක් ගහලා ප්‍රඥාව කියලා තියෙනවා එතකොට නෝනට පැහැදිලි වෙන්න ඕන මේකේ තේරුම මේ අභිඥාවෙනොත් පුළුවන් මාර්ගසිත හතරනොත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ ක්‍රියාසිත කරනොත් පුළුවන් ක්‍රියාසිත වෙන්නේ ඵලසිත වලට ආපු පුද්ගලයාට නේ ඒත් පුළුවන් ඒක ගැටලුවක් නෑ හැබැයි ප්‍රඥාව ඒක නිසා ගැටලුවක් කරගන්න එපා තුන්වැනි පිටයි හරි තාන කුසල චාති අට්ඨාන එතන මේ ඥාන සම්පයුක්ත කුසල සිත් වලින් ගන්නා වූ දැනගන්නා වූ ඒ අටලොස් ධාතු පිළිබඳව ප්‍රඥාවත් ඒකත් ඇතුළත් වෙනව නේද සර් එතනදී යම් කිසි ප්‍රමාණයකට නේද අත වශයෙන්ම කුසල ක්‍රියා එතකොට ඥාන සම්ප්‍රයුක්ත කුසල හතරයි නේ මහත්ය උතන තියෙන්නේ එහෙමයි සර් බලන්න එතන 8 කියලා දාලා තියෙන්නේ මම බ්‍රැකට් කරලා දාන්නේ කුසල ප්ලස් ක්‍රියා එතකොට 4 දෙකක් නේ එහෙමයි සර් එතකොට ඥාන සම්ප්‍රයුක්තමයි නේද බුදු අම්මා ඔව් ඉවරයිනේ ඥාන සම්ප්‍රයුක්තමයි ද්වි හේතුකයට අල්ලන්න බෑ ඔව් සර් එතන ක්‍රියා දැන් අපි ක්‍රියාසිත කියලා බැලුවොත් අපි එතන මේ ආර්යයන් වහන්සේලාට ඇතිවන සිත් විදිහට අපි එතන සලකන්නේ ක්‍රියාසිත නමුත් ඥාන සම්පයුක්ත කුසල සිත එහෙම වෙන්න ඕනේ නැහැ නෑ බෑ ඔය කියන්නේ ද්වි හේතුකත් අතුල් කරන්න හදන්නේ ඔව් සර් විදර්ශනාවෙන් අපි කරන විදර්ශනාවේ කෙනෙක් කරනවා එයාට රහත් වෙලක් නෑ මාර්ගඵල ලැබෙයක් නෑ නමුත් එයා ධාතු භාවනාවේ විදර්ශනාවෙන් අවබෝධ ඒකත් ධාතු කුසලතාවයක් කියලා සලකන නේද මම හිතන පැහැදිලි ප්‍රේමසිරි මහත්තයා විදර්ශනා කරනවද නැහැ මම විදර්ශනා දැන් කරනවද නැහැ දැන් ඔබතුමාත් මමත් ධාතු 18 පිළිගන්නවද නැද්ද පිළිගන්නවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ මේ ඔබතුමාට තියෙන්නේ මට තියෙන්නේ මේ අනිත් නෝනලාට තියෙන්නේ දු හේතුක සිත් නෙවෙයි හේතුක අපි කාටත් තියෙන්නේ තුන්වන්නේ පිළිතෙන් ත්‍රි හේතුක සිත් අපි අඩුව විදර්ශනා නොකරන එක විතරයි දැන්
ඔබතුමාටත් මටත් මේ අනිත් නෝනලා මහත්තයලටත් හැමෝටම තියෙන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත සිත්. අපේ ක්‍රියාපටිපාටියේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා අපිට විදර්ශනා කරගන්න සමහර වෙලාවට බැරි වෙනවා. අපි විදර්ශනා කරනවා නම් විදර්ශනා කරන්නේ මේකමයි. තුන්වැනි පීඨෙන් පැහැදිලි. තෙරුවන් සරණයි. දරුවන් සරණයි. අපේ නෝන අපේ sorry සද්දා සුමනා අපේ කරුණාවෙන් භික්ෂුණීන් වහන්සේ සද්දා සුමනා ඔව් ඇහෙනවා ස්වාමී මහත්මයා. අනේ භික්ෂුණීන් වහන්සේ කරුණා කළා මම සිකුරාදා ලොකු ඇන්ලොප් දෙකක් ගුණාපාන අමුණුගම ගුණාපාන බෝධිරාජාරාමයට තැපල් කරා. ඒකේ ඩොකියුමන්ට් සම්පූර්ණයෙන්ම ගන්න කරුණා කළා. හොඳයි. ඒකේ ඩොකියුමන්ට්ස් වල ඇති යමකයේ පරිච්ඡේද 10ම සටහන රූප සටහන හදලා තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්න මේ දක්වා සාකච්ඡා කරපු ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මේ දක්වා මම සටහන් හදපු ඒවායේ ෆොටෝකොපි මම කරලා ඒ ඇන්ලොප් දෙකක් උනේ මේ එකක දාන්න බෑ. 10 ඇන්ලොප් වහන්න බැරි වුණා. ඒක ඇන්ලොප් දෙකක් අරගෙන දැන් දෙකට දාලා මම තැපල් කරා. මං හිතන්නේ හෙටවත් අනිත් ලැබේවි. ලැබුණා මහත්මයාට මම මේ කෝල් එකක් දෙන්නම්. දෙන්න. එක දෙවෙනි කාරණේ කරුණාකරලා සියලුම දේවල් කියවලා බලන්න. හොඳයි. මේ මාසේ අන්තිම වෙනකොට මම කැමතියි විභාගෙට ඉල්ලුම් කරනවා නම් උපරිම වෙන දේ ෆේල් වුණොත් ෆේල් වෙන එකනේ උපරිම වෙන්නේ. එහෙමයි. ඒකට කලබල වෙන්න එපා. නෑ ඒකට කලබල වෙන්නේ ඒකට කලබල වෙන්නේ නැතුව දාන්න. අනිත් එක මම අඩුපාඩු සම්පූර්ණ කරන්න මම පොරොන්දු වෙනවා. තවත් ඇන්ලොප් එකක් මම හෙට තපාලට දානවා. සියලුම ඩොකියුමන්ට්ස් අරනවා. එක මට කරුණා කරලා බලලත් නොතේරෙන තැන් පැහැදිලි වෙච්ච තැන් කතාවත්තුවේ විශේෂයෙන්ම මම හදලා තියෙනවා උත්තර දෙකක් තුනක්. ඒක ಭಾರತ බුදුදහමේ පරිහානිය අට කතා ගැන මම හොඳ විස්තරයක් කියලා තියෙනවා. ඒව බලලා කරුණා කරලා ඔබතුමිය මට දැනුම් දීමක් කරන්න. මම අඩුපාඩු සම්පූර්ණ කරනවා අනිවාර්යයෙන්ම. සර්ගේ මේ ඇඩ්‍රස් එක 79න් එක විතරයි මම ලියාගත්තේ. අනිත් පොඩ්ඩක් කියනවද? නෑ 79න් දෙක නෝනා. දෙක හරියට. 79 ස්ට්‍රෝක් දෙක. හරි. 79 ස්ට්‍රෝක් දෙක 6 වෙනි පටුමග කොටුබැම්ම පාර රැම්පාට්. කොටුබැම්ම පාර කෝට්ටේ. ඔව් 2.86යි 34යි 54. 2.86යි 34යි 54. 2.86යි 34යි 54. ඕන වෙලාවක ඒක ලියාගත්තා මං කලින් දවසේ. හරි. හරි එහෙනම් බොහොම පිං මහත්තයට ප්‍රඥාවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකයි නෝනා. හරි. එතකොට 23 තාන කුසල චාන්ති අට්ඨාන තාන ස්ථාන නියමිත හේතුව ප්‍රත්‍ය සමුදය නිදානය කාරණය දක්ෂතාව නම් වූ ප්‍රඥාව. ස්ථානයේ නියමිත හේතුව ප්‍රත්‍ය සමුදය පැහැදිලි කරගන්න ඕන කරුණා කරලා. නිදානය කාරණය දක්ෂතාව නම් වූ ප්‍රඥාව. එතකොට කුසල ක්‍රියා 8යි අභිඥා 2යි. ඒකේ ප්‍රඥාව මේ අභිඥාව දීලා තියෙන නිසා අභිඥාව විතරක් මේ කියලා හිතන්න එපා. අරතන ඥාන සම්ප්‍රයුක්ත කුසල් ක්‍රියා තියෙනවා අතර ඇතුලේ. එහෙනම් ස්කන්ධ ආයතන ධාතු සත්‍ය වශයෙන් ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය. තවත් පොඩි කාරණයක් මට අපේ මේ සද්දා සුමනා මෙහෙණින් වහන්සේ කරුණාවෙන් සද්දා සුමනා මෙහෙණින් වහන්සේ එහෙම අහන් ඉන්නවා.
අවසර කරුණාවෙන් 11ට නතර කරන්නද 11 මාලට නතර කරන්නද දානෙට කොහොමද ප්‍රශ්නේ? 11 මාට නතර කරත් ඇති මට ආරාමයට දානි ගෙනත් දෙනෝනේ කට්ටිය. හරි. අපි දානි වළඳන්නේ කොහොමත් 11 මාට පූජාව තියෙනවා අනිත් අපේ මෙහෙණි වහන්සේලා. හරි. එහෙනම් හරි. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මම මේ ප්‍රශ්නයක් නැහැ. මට විනාඩි 10ක් තිබුණත් ඇති දානි වළඳන්න. අනේ තෙරුවන් සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. හරි. එහෙමනම් හරි. ඊට පස්සේ අට්ඨාන කුසලතා ചാති අස්ථාන හේවත් නාම හේතු නොම ප්‍රත්‍ය නොම සමුදය නොම නිදානය නොම කාරණය පිළිබඳ වූ ප්‍රඥාව අට්ඨාන කුසලතා ചാති. එහෙනම් සිත් 10 අන්න පැහැදිලි කරගන්න දෝෂ සිද්ද ගැන තුව සිත් 10. එහෙමනම් කරුණාකර ස්කන්ධ ආයතන දාති විස්තර කරනවා අර සිත් 10මයි. ඒ සිත් 10මයි. 25 කාන්තිච සෝරච්ඡාචි කාන්සීච අදිවාසන ශාන්තිය හෙවත් ඉවසීම නම් වූ අදිවාසන ශාන්තිය හෙවත් ඉවසීම නම් වූ ඉවසී නම් වූ මහා කුසල මහා ක්‍රියා සිත් 16 ඉවසීම අදිවචන චෛසික 36. එහෙනම් ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍යක සෝරච්ඡාති සුරත බව හෙවත් සීලාදී ගුණ ධර්මෙහි ඇල්ම නම් වූ සීල චේතනාව පැහැදිලි කරගන්න. එතකොට සීල චේතනාව සුරතන බවන හෙවත් සීලාදී ගුණ ධර්මෙහි ඇල්ම නම් වූ සීල චේතනාව සිත් 16 කුසල ක්‍රියා චෛසික 38 ස්කන්ධ 4 ආයතන 2 ධාතු සත්‍ය 1. හරි. ඊට පස්සේ 26 සංකල්යංච පටිසන්තරෝ ചാති මුදුමොලක් පරිපූර්ණ වචන කතා කිරීම නම් වූ එනම් අභිදේයාර්ථ මොකද්ද කතා කිරීම නම් වූ මහා කුසල ක්‍රියා 16 චෛසික 38 ස්කන්ධ ආයතන ධාතු සත්‍ය ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1 ධර්ම පටිසන්තර ආමිස පටිසන්තර පිළිසඳර පැවැත්වීම නම් වූ මහා කුසල ක්‍රියා 16 චෛසික 38 අර වගේම ස්කන්ධ ආයතන ධාතු හදාගන්න. 27 ඉන්ද්‍රියේසු අගුත්වාරා ചാති බෝධනේ අමන්තංජු ചാති චක්කුවාදී ඉන්ද්‍රියන්නේ අසංවර භාවය නම් වූ චක්කුවාදී ඉන්ද්‍රියන්නේ අසංවර භාවය නම් වූ චක්කුවාදී ඉන්ද්‍රියන්නේ අසංවර භාවය ලෝභාට දෝෂ 2 චෛසික 26 අපේ මහත්තයා කරුණාවෙන් මේ අභිදේයාර්ථ දිහා බලන්න. ඊට පස්සේ චෛසික 26 විචිකිච්ඡාව ආදී හැර එතකොට ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය සිව්පසේ පරිභෝජනේ පමන නොදන්නා වූ ලෝභයයි මෝහ 2යි සිව්පසේ පරිභෝජනේ පමන නොදන්නා වූ. දැන් බලන්න එතන ලෝභයයි දෝෂ 2යි ඉන්ද්‍රියේසු වලට දැම්මා. මෙතන භෝජනය කියන එකට ලෝභයයි මෝහ 2යි දැම්මා. දෝෂ 2 දැම්මේ නැහැ. කන්නේ තරහෙන්ද? නෑනේ. ඉතින් බුදු මම කියන්නේ අපේ මාත්‍යට මේව දිහා බලන්න විවේචනාත්මකව බලන්න. 28 ඉන්ද්‍රියේසු ගුත්තද්වාර භෝජනය මතඤ්ඤුතං ചാති ඉන්ද්‍රිය ආදීන්ගේ සංවර භාවය නම් වූ මහා කුසලටයි මහා ක්‍රියාටයි ලෝකෝත්තර 8 චෛසික 38 එතන් 4යි ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2 බෝධනේ මතංජ සිව්පසේ භෝජනේ පමණ දන්නා නම් වූ මහා කුසලට මහා ක්‍රියාට චෛසික 23 මේවයි වෙනස්කම් බලන්න. අතර තියෙන ලෝකෝත්තර 8 ඉන්ද්‍රියේසු ගුත්තද්වාරයට මෙතෙන්ද දැම්මේ නැහැ ලෝකෝත්තර භෝජනේ. පැහැදිලිද? මහා ක්‍රියාටයි මහා කුසලටයි ලෝකෝත්තර 8 දැම්මේ නැහැ. ඇයි? කල්පනාවට ගන්න ඕන. හරි. තඩින්ගයි මුට්ටන් තාචි. ඒ කියන්නේ එතන සර් දැන් ප්‍රත්‍යවේක්ෂාවනේ වෙන්නේ නේද සර්? ඒ කියන්නේ බුදු අතරන මේ කියන්නේ
අර මොනවද කියන්නේ ප්‍රත්‍යක්ෂා කිරීමේදී කරන්නේ මොකද්ද මේ කන්නේ රූප වඩා ගන්න හොඳ හරිගස්ස ගන්න මේ වර්ධනය කරගන්න ලස්සන කරගන්න හැඩ කරගන්න මොකක්වත් නැහැනේ ඒකනේ ඒ ප්‍රත්‍යක්ෂා වාක්‍යම දිගටම කියාගෙන කියනකොට එතකොට භෝජනේ කන්නේ මොකක්වත් නැති විදිහටනේ ඒකනේ එහෙනම් සිහිමුලා බව නම් වූ 29 අසම්පජඤ්ඤං චාති අසම්පජඤ්ඤ සාත්තක සප්‍රාය ගෝචර අසම්මෝහ සතර සම්‍යක් ප්‍රඥාවෙන් තොර වූ අසම්පජඤ්ඤ සම්පජඤ්ඤේ ක්‍රම හතර කරුණා කළ බලා ගන්න ඕන මේක සාත්තක සප්‍රාය ගෝචර අසම්මෝහ සතර සම්‍යක් ප්‍රඥාවෙන් තොර වූ එහෙනම් අකුසල් 12 චෛතසික 27 ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 2 එහෙනම් අතනත් සිත් 12 චෛතසික 27 ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 2 එහෙනම් පැහැදිලි 30 සතිච්ච සම්පදඤ්ඤං චාති අන්න කුසල් පැත්තට හැරෙන ආකාරය ඈත අතීතයේ කළ කීදේ චිර කෘත්‍ය අධිකී සිහි කිරීමට සමත් සති චෛතසිකය ස්කන්ධ සති චෛතසික එහෙනම් ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය එකයි දැන් සමහරුන්ට මේ ඊයේ කරපු දේ අද මතක නැහැ ඊයේ කරපු දේ අද මතක නැහැ ඉතින් එහෙම කට්ටිය ඉන්නවා සාතකාදී සතර සම්‍යක් ප්‍රඥාවෙන් සම්මිත නම් වූ ප්‍රඥා චෛතසිකය අතන ආවේ සති චෛතසික මෙතන ප්‍රඥා චෛතසික ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය දෙකක් කාමාවචරයේ ප්‍රඥාව තියෙනවා ලෝකෝත්තර ප්‍රඥාව තියෙන. ඒක දෙක ඒ විදිහට හදා ගන්න ඕන. අපි හේතු ධම්මා න හේතු ධම්මා වලදී ඒ බෙදීම කරලා ඇති. හරි. සර් පෙරුවන් සරණයි සර් මුත්ත සංඥාන්ට එතන සිත් ගත්තා. ඒ සිහි මුලා වෙනකොට අකුසල් සිත් ගත්තා. ඔව්. සම්පන්නයටත් අකුසල් සිත් ගත්තා. මෙතෙදි සතියේදී සම්පපඤ්ඤයට කුසල් සිත් ගන්න නැතුව චෛතසික විතරක් ගත්තේ එතන කුසල් සිත් ගන්න බැයිද සර් එතන කුසල් සිත් ගන්න පුළුවන් එතකොට සතිච්ච කිව්වම ඈත අතීතයේ කීදේ චිර කෘත්‍ය ආදී සිහි කිරීමට සමත් එහෙනම් සතිය නෙවෙයිද ඕන එතන සතිය තමයි ඒතර කුසල් සිතුත් අතන අකුසල් සතිය අතන සති මුලාව අකුසල් සිත් ගත්තා මෙතන සතිය කුසල් සිත් මන්නේ කා අදහසක් ආවේ සර් කොහොම එහෙමයි හොඳයි අපිත් ධාතු කතාවෙදිත් ගත්තේ සතියට සති චෛතසිකයේ විතරනේ දෙකනේ දැන් මම අපේ නෝන මම අඩි පැත්ත හිතුවේ දැන් සති කියන එක කුසලයේ ප්‍රධානම අංගය චෛතසික කොටේ පටන් ගන්නෙම හොස් කාල එතනින් ඒක දීලා තියෙන්නේ කුසල් කරන එකේ අංක 1 ස්මෘති බුද්ධාංගයක් නිකම්ම නෙවෙයි සතිය නිකම්ම නෙවෙයි නෝන එතන තියෙන්නේ ඒක වර්ධනය වෙනවා අර මේ දෝෂය ව්‍යාපාදය උපනාහය වගේ දෝෂ ඒක ක්‍රමයෙන් වර්ධනය වෙනෝනේ දැක්කද ඒ එකම සිත ස්ටෙප්ස් තුනකට කරනවා ඒ වගේ මෙතන මේ බේස් එක මේක බේස් එක තේරුම් ගන්න ඕන තුනට පිටයි සම්පජඤ්ඤ එතකොට සම්පජඤ්ඤ අර අතන කිව්වා සාත්තක අතම්ම ප්‍රඥාවෙන්තරු බව එහෙනම් ඒ සම්පජඤ්ඤං චාති කියනකොටම ප්‍රඥාව නේනෝන තියෙන එතන ප්‍රඥාව නේන දැන් අතන සාර්ථක ප්‍රඥාව තමයි චෛතසික සංයමෙ දෙන්නේ නැහැනේ සිතුත් එන්න ඕනේ අර අතන අකුසල් ගාගේ මෙතන කුසල් සිත් ගත්තනම් නෑ මෙහෙමයි සාත්තක සප්‍රාය ගෝචර අසම්මෝහ දැන් බලනවා කරුණා කරලා කෝල් එකක් එනවා මචං පාරට වරෙන් රෑ 12යි පාරට වරෙන්කෝ පොඩ්ඩකට මම කල්පනා කරන්නේ මේ වෙලාව රෑ 12යි මට යන්න සුදුසුද නැද්ද මේ යාමෙන් ප්‍රයෝජනයක් වේද අප්‍රයෝජනයක් වේද සාර්ථකද සප්‍රාය ගෝචරද මට මේ වෙලාවේ ගෙදර කවුරුවක්වත් නැහැ ගෙදරින් එළියට බහින්න සුදුසුද නැද්ද
බුදු රත්තරන් නෝනා එතන සිත් කීයක් විතර තියෙනවද? එතන තියෙන සති ප්‍රඥාවෙන්ම ඉපාද මම විසඳ ගන්න. මට මේක අසම්මෝහ මගේ තැම්පත් ජීවිතයට හානියක් වේද? මගේ මේ තනිකඩ තැම්පත් ජීවිතයට හානියක් වේද? අනේ මගේ දූ දරුවන්ට මේකෙන් මං විසා කරදරයකටපත් වේද? ප්‍රඥාව නෙවෙයිද උනතේතර තියෙන්නේ? බුදු රත්තරන් නෝනා රත්තරන් අම්මා මේ තියෙන දේවල් මේ තියෙන ආකාරයෙන් පිළිගන්න විතර්ක එපා. විතර්ක මං කියා දීලා ඇති විතර්ක ගිහිල්ලා අන්තිමේදී විචිකිච්ඡාවට යනවා. අන්තිම වෙනවා. විතර්ක විචිකිච්ඡාවට යන්න පුළුවන්. ඒක නිසා කල්පනාවට ගන්න බුදුන්ගේ සරණයි තුන්වන්නේ පිහිටයි හතරවන දෙවියෝ ආරක්ෂා කරගන්න ඕන 31 තව ඩිංගයි. තව චුට්ටයි. පටිසංකාර බලංච භාවනා බලංචාති ප්‍රත්‍යවේක්ෂා කිරීම වශයෙන් නොසලන බවට පත් වූ ඒකෙත් ප්‍රඥාව. කුසල් ගන්න බෑ. ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි. එතකොට භාවනා බලංච භාවනා කුසල් නුවණත් වීරියත් පෙරට කොටගත් අන්න උත්තරේද බලන්න. මේක වෙනස් කරපු ආකාරය නුවණත් වීරියත් භාවනා කරනවා නම් පටිසංකාර කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරන්න මොකක්වත් ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. ප්‍රඥාව විතරයිනේ ඕනේ. භාවනා කරනවා නම් නුවණත් ඕන වීරියත් ඕන. නිකම් බෑ භාවනා කරන්න. පෙරට කොටගෙන සත්ත බොජ්ජංග වැඩිමෙන් ලැබෙන භාවනා බලනම කුසල් 21යි චෛතසිකදී. අන්න බලන්න උත්තරේ. අන්න නෝනාගේ උත්තරේ ගැලපීම එතනම තියෙනවා. කරුණා කරලා පැහැදිලි කරගන්න. ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2. එතකොට විස්තර කරන්න සමතෝච 32 සමතෝච විපස්සනා චාති. දැන් බුදු රත්තරන් නෝනා මේවා ස්ටීරියෝටයිප් උත්තර. කුසලයට පටහැනි නීවරණ දී උපක්ලේශ සංසන්ද වීමේ සමත් වූ සමත නම් වූ කුසලයට පටහැනි නීවරණ උපක්ලේශ සංසුඳු වීමේ සමත් වූ සමත නම් වූ ඒකාග්‍රතා චෛතසිකය. ඒක තමයි සමතෝච කියනකොට ඒකාග්‍රතා චෛතසිකය. ඒ වෙන මොකක් නැහැ. ඊට පස්සේ විපස්සනා චාති කියනකොට ප්‍රඥා චෛතසිකය. ඔන්න උත්තරේ. එතකොට ත්‍රිභූමික නාම රූප ධර්ම අනිත්‍ය ආදී වශයෙන් විවිධාකාරයෙන් දකින්නා වූ විපස්සනා ඥාන නම් වූ ප්‍රඥාව පැහැදිලි කරගන්න. 33 සමත නිමිත්තං චාති. සමත නිමිත්තංච උපචාර අර්පණා සමාධියට කාරණා වූ සමත නිමිත්ත නම් වූ ධාන 1 2 3 4 5 ඒකාග්‍රතා චෛතසිකය. පග්ඝහ නිමිත්තං චාති පග්ඝහ සම්‍යක් ව්‍යායාමයට කාරණ වූ පග්ඝහ නම් වූ දීර්ය චෛතසිකය. බුදු රත්තරන් නෝනා මහත්මයා කරුණාවෙන් බලන්න මේ ඒක පග්ඝහ කියනකොට මේ මාත්‍රිකා පාඨයයි අල්ලන්නේ. පග්ඝහ වීර්ය. 34 පග්ගෝ කෝච අවික්කේපෝ හෝත් චාති සංප්‍රයුක්ත චිත්ත චෛතසිකයන්ට රුකුල් දෙන්නා වූ පග්ගා වීර්ය නම් වූ ධර්මය. වීර්ය චෛතසිකය ස්කන්ධ ආයතන ධාතු සත්‍ය එකයි. සංප්‍රයුක්ත චිත්ත චෛතසික ධර්ම විසිර යානොදී ඒකාග්‍රතාවේ පිහිටුවන අවික්ෂේප නම් වූ ඒකාග්‍රතා චෛතසිකය. අවික්ෂේප ඒකාග්‍රතා චෛතසික. අවික්ෂේපය කියන්නේ ඒකාග්‍රතාවය. එතකොට අවික්ෂේප හෝති චාති කිව්වන් පස්සේ අවික්ෂේපයයි ඒකාග්‍රතාවයයි අපි ගන්නෙ මාතෘකා පාඨයට අනුව. ඒක නිසා ඊට වඩා වෙනත් දෙයක් ගන්න බෑ. සීල විපත්තිච සමාදන් වූ සීලයගේ සිකපද බෙදීම නම් වූ අකුසල් 12. අන්න සීල විපත්තිච. අන්න නෝනට උත්තරේ. සීල විපatti සමාදන් වූ සීලයගේ සිකපද බිඳීම නම් වූ අකුසල් 12න් බිඳින්නේ. චෛතසික 27. ඔන්න උත්තරේ. දිට්ඨි චාති දිට්ඨි චෛතසිකේ දිට්ඨි විපatti චාති කිවම අකුසල් ගන්න බෑනේ නෝන. දිට්ඨියයි ගන්නෙ. දිට්ඨි චෛතසිකය ගන්න ස්කන්ධ ආයතන ධාතු සත්‍ය එක බැගින්.
ඊට පස්සේ සීල සම්පදාච්ච අඛණ්ඩ අවිච්ඡින්නාදී වශයෙන් රක්නා සීල සම්පත්තියේ පරිපූර්ණ භාවය නම් වූ මහා කුසල 8යි මහා ක්‍රියා 8යි පැහැදිලි කරගන්න චෛසික 38යි ස්කන්ධ 4 ආයතන 2 ධාතු 2 සත්‍ය 1. එහෙනම් දිට්ඨි සම්පදාච්ඡාති සම්‍යක් දෘෂ්ටියේ පරිපූර්ණ භාවය නම් වූ දිට්ඨි සම්පදාව සම්මා දිට්ඨි ප්‍රඥාව දිට්ඨිය සම්ප්‍රදාවද සම්මා දිට්ඨි ප්‍රඥාව. එහෙනම් 37 සීල විසුද්ධිච සිව් පිරිසිදු සීලයන් නැති හෙවත් පරිපූර්ණ සීල් ඇති බව අන්න ලෝකෝත්තර සීල් ලෝකෝත්තර මාර්ග 8 චෛසික 36 දිට්ඨි විසුද්ධි ඡාති පිරිසිදු සම්‍යක් දෘෂ්ටියේ පරිපූර්ණ බව කම්මක්කතා ඥානය සත්‍යානුලෝමික ඥානය පැහැදිලි කරගන්න කම්මස්ස කතා ඥානය සත්‍යානුලෝමික ඥානය ලෝකෝත්තර මාර්ග ඵල 8 එහෙනම් ඒව තියෙනවා චෛසික 36 ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 1. ඊට පස්සේ දිට්ඨි විසුද්ධි කෝපන සම්‍යක් දෘෂ්ටියේ සුවිශේෂී පිරිසිදු බව නම් වූ කම්මස්සගත ඥානය මස්තක ප්‍රාප්ත විදර්ශනා ඥාන සංඛ්‍යාත සත්‍යානුලෝමික ඥානය රත්තරන් නෝන්ලා මහත්තලා ඕවා අන්ඩර්ලයින් කරගන්න ලෝකෝත්තර මාර්ග ඵල සිත් 8 චෛසික 36 යතා දිට්ඨි සත්‍ය ප්‍රදානං විශේෂ සුවිසුද්ධ සම්‍යක් දිට්ඨියට අනුරූප සම්‍යක් ප්‍රදාන වීරිය ඥාන සම්ප්‍රයුක්ත මහා කුසල් 4 මහා ක්‍රියා 4 ලෝකෝත්තර 8 ඒකේ වීරිය දැන් බලන්න මෙතන තියෙන දිට්ඨියට සම්‍යක් වීරිය එහෙනම් මේ සිත් 16ම වීරිය එහෙනම් සංවේගෝජනීයානු තානේසු සංවේග වේතු ජාති ජරා මරණ ආදී කාරණයක් ඇති කල්ලි සංවේගය ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් 4 යෙදෙන ප්‍රඥාව සංවේග වේතු මතක තියාගන්න සංවේගය කියන වචනේ දැන් මරණකදී හාමුදුරු සංවේග ප්‍රාප්ත ඒක ත්‍රි හේතුකයි නෝනා ඒව මතක තියාගන්න ඕන ඒක ත්‍රි හේතුකමයි ද්වි හේතුකනේ සංවේග ප්‍රාප්ත කියනකොට අඬන්නේ නැහැ හිතින් දරාගෙන ඉන්නවා මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඒකයි ඒක තේරුම හරි සංවේග ගෝච යෝනිසෝ සමාපatti සංවේගයට ප්‍රාප්ත වූ කුසින් නුවණින් වඩලද වීරිය නම් වූ අන්න නුවණින් වඩලද කුසල් සිත් 21යි ඵල සිත් 4 වීරිය ඒ හතර තියෙන ඒ සිත් 25 තියෙන වීරිය සංවේග ජාති ජරා මරණ ව්‍යාධි 4 අපාදුක සංවේග හරු 8ක් තියෙනවා සංවේගයට අතීත සංඛාර දුක ඔතන නෝනලාට සටහනේ සංවේග 8 ලියලා තියෙනවා මම සටහනක් දාලා තියෙනවා ඒ කරුණාකරලා බලන්න සංවේගය තියෙන ආකාරය සංවේගය 40 අසන්තුට්ඨි චාච කුසලේසු ධම්මේසු ඊට අපටි වානිතාච පදානස්මින් දාන සීල භාවනා කුසල ධර්මයන්හි තෘප්තියට සෑහීමටපත් නොවීම නම් වූ අසන්තුට්ඨි ඡාත ආන තවත් පොඩි කාරණයක් දාන සීල භාවනා කුසල ධර්මයන්හි තෘප්තියට සෑහීමටපත් නොවීම නම් වූ කුසල් 21 සෑහීමටපත් නොවීම කුසල් 21 චෛසික 38 ස්කන්ධ 4 සීල සමාධි ප්‍රඥාදී කුසල ධර්ම වැඩිීමේ නොපසුබස්නා උත්සාහය නම් වූ වීරිය එතකොට වීරිය චෛසික ඊට පස්සේ 41 විජ්ජාච්ච විමුක්ති ඡාති ධර්ම ස්වභාවයෙන් විවිධාකාරයෙන් විවිධ දක්නා වූ අර්ථයෙන් විචා නම් වූ పూర్ව නිවාසාන ස්මෘති ඥාන දිව්‍ය චක්‍ර අභිඥාන ආසවක්ඛ්‍ය ඥාන නිවන ඒවා ස්කන්ධ ආයතන ධාතු කියවෙන්නේ නැහැ කරුණා කරලා පැහැදිලි කරගන්න විමුක්ති ඡාති උත්තරීතර මනුෂ්‍ය ධර්මයට ගොදුරු නිර්වාණ ආදී උපක්ලේශයන්ගෙන් මනසේ මිදුණා වූ අස්ස සමාපatti නාම වූ සකල ක්ලේශයන්ගෙන් සර්ව ප්‍රහාරයෙන් මිදුණ මහත්ගත කුසල් නාමය ක්‍රියා නාමය චෛසික 35 නිවන එහෙනම් පැහැදිලි කරගන්න ඕන ඊළඟට 42 කයේ ඥාන සමුච්ඡේද ප්‍රහාණයෙන්
කෙලෙසුන් ගෙවා දැමීමට සමත් වූ මාර්ග ඥානය කය ඥාන නම් වූ ප්‍රඥාව සතර මාර්ගයේ ප්‍රඥාව සතර මාර්ගයේ ප්‍රඥාව ඒක චෛතසික ස්කන්ධ ආයතන ධාතු සත්‍ය මාර්ග අනුපාදේ ඥානන්ති සතර මාර්ග ඥානයේ නැසූ කෙලෙසුන් නැවත නූපදින බවට පමුණවන්නා වූ සතර ඵලයේ යෙදුණු ප්‍රඥාව අතන සතර මාර්ගයේ ප්‍රඥාව සතර ඵලයේ ප්‍රඥාව එහෙනම් තෙරුවන් සරණ වෙන්න ඕන අපේ භික්ෂුණීන් වහන්සේට කරුණාවෙන් මේ සටහන එවපු ඇන්ලොප් දෙකෙන් එහෙක ඇති හොඳයි. ඇන්ලොප් දෙකෙන් එහෙක ඇති ඒක මම ගිය සිකුරාදා තපෑලට දැම්මා ඒක බලන්න කරුණා කළා ඔය ටික ලස්සනට තියෙනවා මහත්මයා මේ අර අභිධර්මයේ මේ අනාවනේ ආර්ය ධම්ම හඳුනන විපස්සනා භාවනා දෙවෙනි පොතේ ඔය කියන ටික ඔක්කොම තියෙනවා ලස්සනට විස්තර කරලා. නෝනා මේ සමහර තැන්වල සිත් සහ චෛතසික ටික අපි මේ ඔව් හදා ගන්න ඕන. මහත්මයාගේ සටහනයි මේ පොතයි තිබුණා මට හොඳටම තේරෙනවා එතකොට. හරි නෝනා අඩුපාඩු ගොඩාක් පිං ඉතින්. අඩුපාඩුවක් තියෙනවා නම් භික්ෂුණීන් වහන්සේ කරුණා කරලා කියන්න ඒක සියල්ලම හොඳයි මම පොරොන්දු වෙනවා අඩුපාඩු සේරම ඊට පස්සේ මේ සටහන් ආදී දේවල් වල ඊට පස්සේ කරුණා කරලා විශේෂයෙන්ම කතාවත්තුවේ යමකේ කතාවත්තුවේ මම පරිහානිය මේ ಭಾರತයේ බුදු සසුන මහායානය දක්වා ව්‍යාප්ත වෙන එකත් කතාවත්තුවට අදාළයි. මතක තියාගෙන මොකක් හරි ගැටලු ප්‍රශ්නයක් ඇත්තට ප්‍රශ්නයක් ආවොත් උත්තර ගලපන්න එකෙන් වෙනම ප්‍රශ්නයක් මම දීලා තිනවා කතාවත්තුවෙන් යම්ම කිසි ආධාරයක් උදව්වක් උපකාරයක් උනේ නැහැ කියලා ಭಾರತයේ බුදුදහමට උදව්වක් උනේ නැහැ කියලා වගේ කතන්දරයක් මම කියලා තියෙනවා. ඒකත් දිහා බලන්න. හොඳයි. ඉතිහාසයත් එක්ක ඒක ලියලා තියෙන්නේ. ඉතිහාසයේ දිහා බැලුවම හරි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. තුන්වැනි පිටෙන් මම ලබාගත් දැනීම ඒ තුන්වැනි පිටෙන් ඔය කට්ටියට දුන්නේ. ඊට පස්සේ හැමෝගෙම අඩුපාඩුකම් කියන්න ඕන. හැමෝගෙම දුර්වලකම් අඩුපාඩුකම් කරුණාකරලා දැනුම් දෙන්න. ඒව සියල්ලම සමතයකට පත් කරන්න හැකිතරම් දුරට විසඳන්න හැකිතරම් දුරට උදව් උපකාර කරන්න පොරොන්දු වෙනවා. අනිත් එක මේ ලියන්න බලන්න ඔය දැන් සටහන් මං හිතන්නේ හැමෝටම ලැබුණා ඔය සටහන් එකක් නෑ. දරුවන් නයිද? කියන්න නෝනා. දරුවන් සර්ණයි සර් මට 2018 ඉඳලා 21 ඒ ටිකේ උත්තර සර් තැපැල් කරලා තියෙනවද? දැන් 18 දක්වා එවල තියෙනවා. 19 20 21 නෝනා කියන්න. ඒ ටික මට ලැබිලා නැහැ. දරුවන් සර්ණයි සර්. නෝනා කවුද නෝනාගේ නම? අතුරුගිරියේ. අතුරුගිරියේ නෝනට මං එව්වා මේ. නෑ ඒක හම්බුනේ නෑ අර අනිත් ඒවා නම් හම්බුණා ಭಾರತයේ මේ පිරිහීමයි බුද්ධ ආගම බෞද්ධ ඒක ලැබුණා. ඔව් නෝනා 2018 දක්වා ප්‍රශ්න උත්තර එවලා තියෙනවා. ඒව ලැබුණා සර්. 2000 හරි 19 20 21 දැන් හෙට උදේ තමයි ඒක තපල් කරන්නේ. 2018ත් නෑ සර් මට. 18 නැද්ද? නෑ. I see. එහෙනම් මං එවන්නම්. 2018. හරි. 18 ඉඳලා 21ට. 19 20 21 ඒ ප්‍රශ්න පත්‍ර තුනටම උත්තර තියෙනවා. තවත් ප්‍රශ්න පත්‍රයක් ඇති නිර්දේශිත ප්‍රශ්න කියලා. මට මතක හැටියට ප්‍රශ්න 9ක් හෝ 10ක් තියෙනවා. නිර්දේශිත ප්‍රශ්න වලට මම උත්තර හදලා දැන් මේ හෙට උදේ තැපල් කරන ඇන්ලොප් එකේ තියෙනවා.
තවත් අමතර හරි සර් හරි අමතර දේවල් තියෙනවා. ඒවත් කරුණා කරලා ලැබුණාම අඩුපාඩු තියෙනවා නම් හොඳටම කියවන්න ඕන. කියවලා බලන්න ටක් ගාලා. ප්‍රශ්න පත්‍රයට උත්තර දැන් අපි සාකච්ඡා කරන නිසා නොකියුවත් අනිත් කරුණු අනිත් දැනීමට දීපු කරුණු එකක් නෑර කියවලා හොඳට සන්නද්ධ වෙන්න ඕන. ප්‍රශ්නයක් දෙකක් කතාවත් වගේ එකකින් ආවොත් උත්තර ලියන්න බැරි වෙන්න කිසි කෙනෙකුට බෑ. තව දුරටත් මම කරලා ඉවර වෙලා මැද කතා 3 4 5ක් මම highlight කරනවා විශේෂ උත්තරත් ඒකට හදලා දෙනවා. ඒ නිසා කරුණා කරලා ඔය කට්ටියගේ ප්‍රතිචාරය විතරයි මට අවශ්‍ය වෙන්නේ. අනිත් එක කමලා නෝනා කරුණා හරි 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 කමලා ලියනගේ නෝනා මම ඇත්ත වශයෙන්ම මම දඩන් හිටියේ නෑ නෝනා හිතුවේ අයින් වෙලා ඇති කියලා මේ අපේ අමිත නෝනා තමයි කිව්වේ ඉන්නවා කියලා කරුණා කරලා කතා කරන්න ඕන නෝනා කතා කරන්න ඕන මේ ඉන්නවද නැද්ද කියලාවත් දැනගන්න විදියක් නැහැ. මට මේක බැලුවම අමාරුයි එක එක දේවල් හොයා කියාගන්න. ඒක නිසා කමලා ලියනගෙන හොඳයි නෝනා. අඩුපාඩු කියන්න නෝනා. ලැබුණු දේවල් අරම විස්තර කරන්න. තුන්වැනි පිටෙන් අපේ දයාශීලී නෝනාටත් හෙට මම පේපර්ස් යවනවා. සෝමා ගුරුබැද්ද නෝනා මට කෝල් එකක් දුන්නා. පේපර්ස් හම්බුණා කියලා. ඒවා හෙට තපෑලට දාන්න ටික හරුණන් පස්සේ හරි. එහෙමනම් තුන්වැනි පිටෙන් ගාක් මොහොඳයි දෙයියෝ පිහිට වෙලා හැමෝම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් අදට નિયમિત දේශනය මෙතකින් අවසන් කරන්න උත්සාහ කරනවා. තුන්වැනි පිහිට ලැබෙන්න ඕන හැම දිනාටම වහ ධර්ම ඥාන ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔය කට්ටියගේ අඩුපාඩුකම් අවශ්‍ය දේවල් අඩුපාඩුකම් සේරම කියන්නේ ඒ හැම එකක්ම මම ඉස්ස සිද්ධ කරන්න ප්‍රාර්ථනා කරනවා බලනවා උත්සාහ කරනවා. ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. ඔය කට්ටියගේ කාර්ය ඉෂ්ට කරන්න විතරයි ඔය කට්ටියට තියෙන්නේ. ඔය කට්ටිය අනිවාර්යයෙන්ම ධර්මයෙන් සන්නද්ධ වෙන්න ඕන. හොඳට මේ විභාගේ සමර්ථ වෙන්න ඕන. හේතුව මේක ඉස්සරහට ගෙනියනවා නම් මේ සුදුසුකමක් ඕන නෝන. මම ඇත්ත වශයෙන්ම උගන්වන්න ආවේ ත්‍රිපිටකයම පාස් වෙලා සමර්ථ වෙලා ඒ අවුරුද්දම වැල්ලවත්තේ පන්තියක් මම පටන් ගත්ත මුලින්ම. ඒක පරිහරණය කරන්න ඕන කෙනෙක් නැත්තම් පිළිගන්නේ නැහැ. අන්න ඒක නිසා තුන්වැනි පිටේ මම ධම්මසංගණී යම මේකත් කරා බාණකත් කරා ඒකට මට ගෞරව තියෙනවා. ඒකත් කරා දැන් මම විශ්වවිද්‍යාල උපාධියක් කරා අවුරුදු 3ක. ඒකෙන් තමයි මේ නොයෙක් ධර්ම කරුණු සම්බන්ධයෙන් ඉතිහාසය ආදී දේවල් වලට අනුගත වෙන්න පුළුවන් උනේ. ඒක නිසා නෝනලා තුන්වැනි පිටෙන් උත්සාහවත් වෙන්න ඒ යන තා දුරට අත දෙන්න සූදානම් වෙනවා. අපි අඩුපාඩුවක් කරන්නේ නැහැ. එහෙමනම් අදට නියමිත දේශනය මෙතකින් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි දෙයයන්ට පින් දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටාට මුම්මට්ටා දේවානාගා මහිචිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සම්සාසනං තිරං රක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හැම දිනාටම දීර්ඝායුෂ නිරෝග සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ ධර්ම ඥානෙ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන්